මෙවැනි ආනිසංස කොහොමද විනය කරන්නේ ආදීනවත් අභිඥානික මෙහෙම දෙයක්. යමක් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා විග්‍රහ කරනකොට මේ කියන්නේ සියල්ල දුකයි කිව්වොත් සියල්ලේ මිදීම දුකෙන් නිදහස් වීම. යම් කිසි විදියක පෙන්වන්නේ මෙහෙමයි. දැන් අනිත්‍ය කියලා දැන් ලෝකයේ නැත්නම් සියල්ල අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට අනුලෝමයක් ශාන්තියටපත් වෙනවා. ඒ සියල්ල අත්හැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන නිවන නිත්‍යයි කියලා මෙනෙහි කරනකොට අනුලෝමයක් ශාන්තිය ලැබෙනවා. සියල්ල දුක්ඛයි කියලා මෙනෙහි කරනකොට අනුලෝමයක් ශාන්තියටපත් වෙනවා. ඒතර මේ ඒ සියල්ලෙන් අත්හැරින් නොයලී මිදීම හේවත් නිවන මේ සුඛයි කියලා දැක්කහම මේ සම්යත් නියාමයේ බස්නේ සම්යත් නියාමයේ කියලා කියන්නේ මේ කෙලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණ වෙනවා. අනුලෝමක් ශාන්තිය කියන්නේ අනුලෝම වෙනවා. දැන් සියල්ල අනිත්‍ය මේ සියල්ල අනාත්තයි කියලා මෙනෙහි කරනකොට මේ අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. ඒ සියල්ල අත්හැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන්නා නිවන පරමත්තයි කියලා මෙනෙහි කරනවා. අත්ත පරමත්ත දෙකක්. සියල්ල අනාත්තයි එකක්. සියල්ල අනාත්තයි කියලා මෙනෙහි කරනකොට අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. සියල්ල අත්හැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන නිවන පරමත්තයි කියලා මෙනෙහි කරනවා. අත්තයි කියලා මෙනෙහි කරන්න කියලා තියෙන එක එහෙම කිව්වොත් අර වරද්දා ගන්න තමයි පරමත්ත කියලා තියෙන්නේ. ඒ ආකාරයෙන් මෙනෙහි කරේ අත්හැරීමක් නොයල්මක් මිදීමක් ඇද්ද එතන නිවන. අනුසයත් එක්ක අත්හැරින් නොයලී මිදී යනවා. අනිත්‍ය කියන වචනේ ගත්තාම ඉතින් අනිත්‍යං කයට එන්නේ. කියලා වචනයක් තියෙනවා. ඒක තෝරා ගන්න ඕනේ. අනිත්‍යං කයට එන්නේ කිව්වේ මොකද්ද කියන එක. දැන් යම්කිසි දැන් උතරේ වරද්දා ගන්නවා අනිත්‍ය කියලා කියන්නේ ගෙවුණා නෙන වෙනසුණා කියලා. අර අනිත්‍ය කියන වචනේ අරන් තියෙන පුරුද්දට ඉතිර නැහැ කියන අදහස අරගත්ත පුරුද්දට එතන අනිත්‍යං කයට එන්නේ කියවම වැරදියට තෝරා ගන්නවා. කය කියලා කියන්නේ ගෙවෙනවා. වය කියලා කියන්නේ වෙනසෙනවා. කාරණා දෙකක්. කය කියන්නේ ගෙවෙනවා, වය කියන්නේ වෙනසෙනවා. එහෙනම් ගෙවීමේ අවසානයේ වෙනසීමෙන් තමයි නතර වෙන්නේ. එදකම ගෙවෙනවා. ඒතර කය කියලා කියන වචනේ ගත්තාම මේ ගෙවෙන්නේ කුමක්ද? ඒක විග්‍රහ කරලා ගන්න ඕන. දැන් ලෝකේ ආදී මේ ලෝකේ ආරම්භ කාලේ ඒ කියන්නේ බ්‍රහ්ම කල්පීය මිනිසය කියන අවස්ථාව. දස කුසල් කලේ නැහැ. බ්‍රහ්මත්වයේ මේ ලෝකෙට එනකොට දස කුසල්ම තිබුණේ නැහැ. ඒ දස කුසලේ නැති හිත උපේක්ෂා සහගතයි. ලෞකික උපේක්ෂාවෙන් යුක්තයි. අන්නේ ලෞකික උපේක්ෂාවෙන් යුක්තවන්නා වූ චිත්ත ස්වභාවය මේ එතන දුකයි සැපයි කියන දෙකම නැහැ. දුකත් නැහැ සැපත් නැහැ. අදුක්කම සුඛයි. අදුක්කම අසුඛයි. ඒ කියන්නේ දුකත් නැහැ සැපත් නැහැ කියන එකයි. එහෙනම් මධ්‍යස්ථයි. අනිත් තමයි සමතුලිත කියන්නේ. හැමතිම සමතුලිතයි. ජීවත් වෙලා ඉන්නා කිසිම ප්‍රශ්නයක් නැහැ මූලික අවස්ථාවේ. ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න නැතුව නෙමෙයි. ලෞකික වශයෙන් සමතුලිතයි. ලෝකෝත්තර වශයෙන් ගත්තොත් නිරෝධයට යනකම මේ සමතුලිත නැහැ. අවසාන වෙනකම දුකක් තියෙනවා. සිව් වෙවි යනවා. ඒ ලෝකෝත්තර පැත්ත නෙමෙයි ඔය කියන්නේ. ලෝකෝත්තර උපේක්ෂාව කියනකොට අරිහත් ඵල. ඒක වෙනම දෙයක්. මේ ලෞකික පැත්තේ තමයි මේ මූලික වශයෙන් දැනුම් දෙන්නේ. විග්‍රහ කරන්නේ. මේ ලෞකික වාසියක උපේක්ෂාව කියනවා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන. ඒක වේදනා චෛතසිකයෙන් විඳින්නා උපේක්ෂා වේදනාව තමයි ලෞකික උපේක්ෂාව. ඒ බ්‍රහ්ම කල්පික මිනිසිය මුලින්ම හිටියේ ලෞකික උපේක්ෂාව. සැපයි දුකයි කියන දෙකට සම්බන්ධයක් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් ඒක වෙනස් වෙලා ගියේ. ඒ ලෞකික උපේක්ෂාව ක්ෂය වෙන්න පටන් ගත්තා. දැන් ඉතලා වෙන්න පටන් ගත්තා රස රාගේ. රස රාගයේ නිසා සුවඳ ආවා. මේ පොළවේ තිබෙනා වූ මේ කිරියෝදයක් වන්
සකස් වෙලා තිබිච්ච භූමි පටක කියන. යම් කිසි විශේෂම ආහාරය සුගන්ධවත් කිරියෝදයක් වෙන ආහාරයක් හැදුනා. ඒ කියන්නේ සත්‍යයේ පුණ්‍යර්ධයෙන් පහළ වුණේ. ඒ කියන්නේ බ්‍රහ්ම කල්පික මිනිස්සෙයි. අන්නේගේ ආහාරي සුවඳ තමයි උඩට ගියේ ඉස්සෙල්ලා. ආකාශයට සම්බන්ධ වුණා. එන ආපෝ තේජෝ වායෝ පඨවි ආදී ධාතු හතර හැදිලා තියෙන්නේ. භූත හතර, මහා භූත. ඒවෙන් සකස් වෙලා තියෙන මූලික අවස්ථාවේදී සුවඳ හමනවා උඩට. යන්නේ සුවඳ තමයි ඉස්සෙල්ලාම අර බ්‍රහ්මකල්පික ආකාශචාරී වෙන්න මිනිසෙන්ට ලැබුණේ. ස්වයං ප්‍රභා ආලෝකයෙන් ආකාශචාරී වෙනවා, ප්‍රීති ආහාරකන ජීවත් වෙනවා. චිත්ත ප්‍රසාදී ඒ මූලික අවස්ථාව බ්‍රහ්මය වාගේමයි හිටියේ. හැබැයි ඒ වුණාට අර සුවඳ එනකොට ඒකට ප්‍රියභාවයක් ඇති වුණා. පංචකාමීටයි තියෙන එකක් ආවා. දැසයි කනයි තිබුණා එනකොට. ඒ දිගේ ප්‍රයෝජන ගත්තා. ඒතර නාසයක් තිබුණා. නමුත් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ මොකද මනුස්ස වාසී උපත්ති ළමට අසකන් දිවනාති ශරීරයේ මූල මාත්‍රිය පහළ වෙනවා. අවශ්‍ය කරන අරමුණු ඇවිදලා සකස් වෙනකොට තමයි ඒවා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. හුස්ම ගැනීම තියෙනවා. හුස්ම ගන්නකොට නිරන්තරයෙන්ම අර සුවඳ තිබුණ දැදලා එනවා. එනකොට ඒකට යොමු වෙනවා. අර සසර තිබිච්ච ගති ලක්ෂණේ මතුවලා එනවා. මතුවලා ආපුවාම ඒක ප්‍රියභාවය ඇති වෙනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමානා නිවිසති. මේ ලෝකේ යා ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද ඒ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා. එනනම් මේ සුවඳ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය යුක්තයි. අර සසර තිබිච්ච යටපත් වෙලා තිබිච්ච ගතිය අනුසය තණ්හා අනුසය මතුවෙනවා. පරිඋත්ථාන කෙලෙසයක් කියන මතුවෙච්ච කෙලෙසයක් වශයෙන්. අන ක්ලේශයක් මතුවෙච්ච ගාම අර තිබිච්ච සමතුලිත බව ඡේ වෙලා යනවා. ක්‍රමක්‍රමයෙන් ඡේ වෙන්න පටන් ගන්නවා. ඒකයි වෙන්නේ. ඡේ වෙන්න පටන් ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අසහනයක් එනවා. පිළීමක් එනවා. සමතුලිත බව ඡේ වුණොත් පිළීමක්. දැන් ඔක තෝරා ගන්න තියෙන දැන් අපි හිතමු අපිට සමශීතෝෂ්ණ කියනවා. ඇඟට සීතත් නැහැ උෂ්ණත් නැහැ. සම තත්වයක තියෙනවා. දැන් අපිට පෙළෙනවා දැනෙන්නේ නැහැ. උපේක්ෂා ගතිය තියෙනවා. සියුම බැලුවහම පෙළෙන එක තියෙනවා. නමුත් ඒක නෙවෙයි කියන්නේ සාමාන්‍ය බැලුවහම මේ සීතත් නැත්නම් උෂ්ණත් නැත්නම් ඒ සීතල හොයන්න ඕනෙත් නැහැ උෂ්ණ හොයන්න ඕනෙත් නැහැ. ෆෑන් එකක් දාන්න ඕනෙත් නැහැ. ඒ වෙනනම් උෂ්ණ කරගන්න ඕනෙත් නැහැ. ඔය දෙකම අවශ්‍ය නැහැ. බැරි වෙලා හරි දැන් ඒතර අපිට දුකක් දැනෙන්නේ නැහැ ඒකේ. පිළීමක් දැනෙන්නේ නැහැ. එළුණොත් දුක දැනෙනවා. පිළීමේ දුක. දැන් යම් විදියකින් අපිට ඇඟ රත් වුණා එකපාරට. රත් වෙලා આવතේම දාඩිය දාන්න පටන් ගන්නවා. පිළෙනවා. එතකොට ෆෑන් එකක් හරි ඉතලා ඉන්න උපේවල ගාගෙන ඉන්න එකක් ඕනේ. උලම් පාරක් හරි වදින්න ඕනේ. එතකොට ඒක සුවයක් දැනෙනවා. දැන් සුව දැනෙන්න පටන් ගත්තේ පිළීමට ප්‍රතිකාරයි. කොතෙන්ද යනකම්. ආයිතර සමතුලිත තත්ත්වයට එනකම් විතරයි. සුව දැනෙන්නේ. එන සුවේ කිව්වේ ලෝකේ තියෙන 아무තු දෙයක් නෙමෙයි. පිළීමට ප්‍රතිකාරය. පිළෙනකොට තමයි මේ පිළීම නිසා දුකක් එනවා. අසහනකාරී දුකක්. ඒ පිළෙන එක නිසා හැදගන්න. පිළීම වැඩි විට තරමට දුක වැඩි. ඊට පස්සේ පිළීම සමනය කරලා ආයි සමතුලිත වෙනකම් ගේනකොට සුඛය දැනෙනවා. සමතුලිතත් ඉක්මවා හිටන් ආයතරයක් දුන්නොත් එහෙම සීතල හරි උෂ්ණය හරි දෙකේ එක. ඒකම ආයි දුක එන්න පටන් ගන්නවා. ඒක සුඛය ආව මධ්‍යස්ථාව උපේක්ෂාව නැත්නම් ඊළඟට ආයි දුක එනවා. මොකද අනිත් පැත්තට පිළීමේ. උෂ්ණේ තිබිච්ච ශරීරයේ සීතල දුන්නා. උෂ්ණේ සමතුලිත වෙනකම් ක්‍රමක්‍රමයෙන් ලොකු සුවයක් එනවා. ඊට ටික ටික සුවය අඩු වෙවි සුවය අඩු වෙලාට මධ්‍යස්ථ වෙනවා. දැන් තවත් දුන්නොත් එහෙම සීතල අර උෂ්ණ ශරීරය වෙනකොට දැන් සීත ශරීරයක් එනවා. සමශීතෝෂ්ණ වායු මොල කියලා සීතල වෙනවා. ඒතර ආයි පිළෙන්න පටන් ගන්නවා. ඒතර සීතල නිසා දුක එනවා. සීතල නිසා සැපාව සීතල නිසා සමතුලිතලා මධ්‍යස්ථ වුණා. සමතුලිතත් වුණා ඒ පැත්තට ගියාම සීතලම දුක දෙනවා. ආයතරයක් උෂ්ණී දුන්නා. සමතුලිත වෙනකන් සැප දැනෙනවා. ඊට පස්සේ මධ්‍යස්ථ බව දැනෙනවා. තවත් උෂ්ණී දුන්නොත් ආයි දාඩිය දාන්න. ආයි දුක එනවා.
ඒතර සීතලයේද දුක තිබුණේ උෂ්ණයේද දුක තිබුණේ නැවත ඒකවත් නෙවෙයි. අපි ළඟ තිබිච්ච අසමතුලිතතාවය නිසා දුක හැදෙනවා. අසමතුලිතතාවයට සමතුලිතෙන් ප්‍රතිකර්මයක් කරනකොට සැප දැනෙනවා. ඔකයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක තමයි කියන්නේ පෙළෙනවා කියලා. පෙළෙන්න හේතුව ඔන්න ඔය කියන ඡේවීම. පෙළෙනවාට කිව්ව අනිච්ච. කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ආනන්ද මේ සියලු සංකාර අනිච්චයි කියන සංඥාව කුමක්ද? ඉදානන්ද පිකු සබ්බ සංකාරෙහි අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. අනන්ත මේ සියලු සංකාර කෙරෙහි විසුව පෙළෙන බව දැනගන්නවා. ඒකට ලැජ්ජා වෙනවා. ඒක පිළිකුල් කරනවා. මෙන්න මේ ස්වභාවය මේ ලක්ෂණේ මේ කියනවා හැඟෙන ස්වභාවයට කියනවා අනිච්ච සංඥාව කියලා. එන අනිච්චයි ලෝකේ පෙළෙන බව දකිනවා. ඒ වගේම පෙළෙන ලෝකයේ පිළිබඳව මේක හොඳයි ප්‍රියයි මනාපයි කියන ලැජ්ජා හිතෙනවා. ඒ වගේම මේක ප්‍රියමනාපෙන් ආස්වාදයෙන් බාර ගන්න කැමති නැහැ. ප්‍රතික්ෂේප කරන නම් පිළිකුල් කරනවා. jigucchati මල පුත්‍ර වාගේ හිතනවා. ඒ හිතන්නේ අනිච්ච සංඥාව. මේක තමයි දකින්න ඕනේ. අන්නේ පෙළෙන සත්‍යයටපත් වුණාම තමයි තෙලීමේ දුකයි. මේකට කියනවා දුක්ඛ දුක්ඛේ. එන අනිච්ච සංඥාව දැකීමෙන් ලෝකේ දුක්ඛ දුක්ඛේ යුක්තයි කියලා වටහා ගන්න. අන්නේ තියෙන වෙනස. ඒ ලෝකේ පෙළීම නිසා දුක එනවා. දැන් මේ පෙළීමේ මධ්‍යස්ථ වුණා කියලා පෙළීමේ නිදහස වෙන්නේ. මධ්‍යස්ථ වෙනවා විතරයි. අර වේදනා චෛතසිකයෙන් සාතින සම්බන්ධයෙන් ඉවත් වෙලා නැහැ. එන වේදනා චෛතසිකේ ලෞකිකයි. ඒ දැනෙන වේදනාවත් ලෞකිකයි. ඒ උපේක්ෂා වේදනාවත් ලෞකිකයි. ඒක ලෝකෝත්තර උපේක්ෂාවක් නෙවෙයි. ඒ ලෝකෝත්තර උපේක්ෂාව ඇති වෙනවා. ඒ පෙළෙන ස්වභාවයෙන් එක තිබෙනා වූ සම්බන්ධය. අර චක්‍රේ දෙපැත්තට කැරගෙන සම්බන්ධය තියෙන ලෝකේ. ඒකෙදි සම්බන්ධය ඉවත් වෙනවා. ඒ ක්‍රම දෙකකින් සිද්ධ වෙයි. එකක් තමයි මානසික සම්බන්ධය ඉවත් කරනවා. චන්දරාගය දුරු කරපුවා මානසික සම්බන්ධය ඉවත් වෙනවා. අරිහත්ත්වයට එනකන් ඒකෙන් ලබන්න. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණය කියලා තියෙන අවසානයේ අනුපරිශේෂ නිර්වාණය කියලා. ඒතර කායික සම්බන්ධයත් ඉවරයි. කායික පිළීම ඉවරයි එතන. ඒක කායික පිළීමයි මානසික පිළීමයි දෙකම නැත්නම් සියලු පිළීම් කෙලවරයි. මේ මානසික පිළීම අහ කරපුවා අර උපේක්ෂා වේදනාව කියන එක දැනෙනවා. හැබැයි ඒ දැනුණාට දුක වේදනාව පිළිබඳව මානසික වශයෙන් තියෙන පිළීම යථාර්ථය දකින්න. ඒ පිළෙන එකේ නතර වෙන්න බෑ. එකක් තියෙනවා සමතුලිත කරගෙන උපේක්ෂාවෙන් ඉන්නවා. ධානලාභී වුණොත් එහෙම ඉන්න පුළුවන්. ඒ වෙනතර පිළීම එනවා. නමුත් දැනගන්න ලෝකේ හැටි ඔහොම තමයි. ඒ ලෝකේ හැදිලා තියෙන්නේ ওই ක්‍රමවේදයේ. ඌනතාවයක් හටගත්තාම පූර්ණ වෙනකන් සුවයක් දැනෙනවා. අසමතුලිත වෙනකොට ආයිතරයක් පිළීමක් එනවා. පෙළෙන්නේ දුක එනවා. මේක තමයි ලෝක ස්වභාවය දුක්ඛ දුක්ඛය කියේ මේක. එන අනිත්‍ය නිසා දකින්නවා දුක. යදා නිච්ඡං තන් දුක්ඛං කිව්වේ යමක් අනිත්‍ය නම් ඒකම දුකයි. ඒක දුක. ඒ දුක තමයි දුක්ඛ දුක්ඛය. පිළීම නිසා හටගන්න දුක. එනයි අනිත්‍ය වන්නා වූ ලෝකේවත් පෙළෙන ලෝකේ යම් තැනකද එතන දුක්ඛ එනවා. ඒ දුක්ඛයි දුක්ඛ වේදනාවයි දෙක. දුක්ඛ දකින්නත් ඕන දුක්ඛ වේදනාව දකින්නත් ඕන. දුක්ඛ ඇසුරු කළොත් දුක්ඛ වේදනාව දැනෙනවා. දැන් නම් වරද්ද ගන්නවා සමහර අය ලෝකේ දුකයි කිව්වහම. ලෝකේ කොහෙද දුක තමන් ළඟනේ දුක තියෙන්නේ කියලා. ඔක වරද්දලා කියනවා. ඔක හරියට තේරුම් ගන්න ඕන. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර
සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත රූපයයි යමක් වෙනා රූපස්කන්ධයයි යමක් වෙනා ඒකත් අනිත්‍යයි එනම් පෙළෙනවා ඒ පෙළෙනවා දුකයි එනම් දුක තියෙන තමයි ළඟ විතර නෙමෙයි ඇතවක තෝරා ගන්න ඕනේ එතන අපි අදහස අරන් තියෙන දුක කියලා මොකක්ද අපි විඳින එක දුක් විඳින එක නයි මේ දුක කියලා පුරුදු වෙලා තියෙන්නේ දැන් ඔක තෝරා ගන්න වහ බෝතලයක් උපමාවට ගන්න අපි හර බෝතලේ වස කියලා ගහලා තියෙනවා. බිව්වට නේද වහ වෙන්නේ. බිව්වේ නැත්නම් වහ වෙනවද? එන ඒක තියෙනවා වහ කියලානේ අපි කියන්නේ. බිව්වොත් වහ වෙන නිසා ඒ බිව්ව බොන જાතියට වහ කිව්වා. කොච්චර ඈතද දුන්නා. ඇසුරු කළොත් දුක දැනෙන නිසා ඇසුරු කරන්නේ දුක දැනෙන නිසා ඒව කොච්චර ඈතද දුන්නා දුක කිව්වා. එන දුක කියන්නේ විඳින නිසා නෙමෙයි. ඇසුරු කළොත් විඳින්න සිද්ධ වෙන යමක් ඇද්ද ඒවා දුකයි. ඇසුරු කළොත් දුක විඳින්න වෙනවා. ඇසුරු නොකළොත් දුක ඈත් කරලා තියෙනවා. දිව්වේ නැත්නම් වහ ඈත් කරලා තියෙනවා. දිව්වේ නැත්නම් වහමයි. වහ බිව්වොත් නැරිනවා. ඒක වසබව කල්තිය දැනගන්න එක හුඟක් වටිනවා. ඒ වගේ ලෝකේ තියෙන මේ චන්දරාගයෙන් බැඳෙනවා දුකයි කියලා කල්තිය දැනගන්න එක ඈත් කරලා තියන්න හුඟක් වටිනවා. ඒකයි ක්‍රමය. ඉතින් ඒතර දුක්ඛ දුක්ඛේ දකින්න ඕනේ පෙරෙන ලක්ෂණේ. ඒක ලෝකේ දුකයි කිව්ව ඔන්න ඔකයි. ඇසුරු කරන්න කිව්ව දුක විඳින්න වෙනවා. දුකේ ගෝචර වෙනවා. ඒතර මහා සහනය. වෙලිනවා. එළිමේ දුක විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේක දැක්කාර පස්සේ යම් කෙනෙකුට ඔය අනිත්‍ය මුල් කරගෙන ලෝකේ දුක වැටුණා. එයා ඒතොර දකින්නවා. එහෙම මේ ලෝකේ පෙලෙන්නේ නැති තැනක් නැහැ. යම් කිසි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවනේ. ඒ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය විවිධ පිළීමකට ලක් වෙනවා. ඒක දකින්නේ වේදනා චෛතසිකයෙන් නෙමෙයි. ඒක දකින්නේ ප්‍රඥා චෛතසිකයෙන්. වේදනා චෛතසිකයෙන් නිවන් දකින්න බෑ. ලෝකේ දැක්කේ. ප්‍රඥා චෛතසිකව නිවන් දකින්න. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස කිව්වෙත් ඒකයි. ඒ ධර්මයේ ප්‍රඥාවන්තයට කිව්වේ දුෂ්ප්‍රඥාවක් නෙමෙයි කියලා. ප්‍රඥාව අත්‍යවශ්‍යයි නිවන් අවබෝධය. එහෙනම් ඒක ප්‍රඥාවෙන් දකින්න. ඒකයි ක්‍රමය. ඒ දකින්නේ කොහොමද? දැන් අපි දකින්න ඕනේ පෙළෙන තරම. එකක් දෙකක් උපමා ගත්තාම ඔක තෝරාගත්තා. දැන් ප්‍රියමනාප දේවල් පෙළෙන්නේ කොහොමද? වැඩිපුරම ප්‍රියමනාප දේවල් මොනවද කියලා ඇහුවෝ. ඉතින් අම්මා තාත්තා, දුව පුතා, සහෝදරයා සහෝදරී, තම තමන්ගේ තිබෙන දේපල වස්තුව ප්‍රියමනාප දේවල්. දැන් පොඩ්ඩක් බලන්න අපි මැණික් ගලන්න එහෙම ගියෝ. ඒ මිනිසුන්ට කෝටි ගානක මැණික් ගලක් එහෙම හම්බුනොත් මොකද වෙන්නේ කට්ටිය? දැන් ප්‍රියමනාප එකක් වටිනාම දෙයක් අහුණා. ඔක්කොම එකලා වෙවුලනවා වටපිට බලනවා බය ගහිනවා. බය පිළිනවා. මොකද? දැක්ක ගමන් දැක්කොත් එහෙම අල්ලපු ඇදෙමු. පෙති ගහලා මරලා දාලා හරි අරන් යන්න පුළුවන් අර ගල. වටිනාකම වැඩි වෙච්ච තරමට බය පිළිනවා. ප්‍රියමනාප වැඩි වෙච්ච තරමට ඔහොම එකක් වෙනවා. මොකද ඒ ප්‍රියමනාප දේවල් අන්‍ය සත්තුගේ පොර බලු. තරඟ බලු. ගාලා මරලා හරි උදුරාගෙන යන්න බලන්න. ඒවෙන් ආස්වාද ගන්න බලන්න. හතුරු කරදර වලින් පෙළෙනවා. දැන් විවිධ දෙයින් පෙළෙනවා ප්‍රියමනාපදී. ප්‍රියමනාපදී ගන්න ගියාම හිමි කරන්න ගියාම ඔය සියලු පිළීම වල ලක් වෙනවා. මේ ආකාරයේ ලෝකේ තියෙන සියලු ප්‍රියමනාපය ඔය ලෝක සත්‍යයගේ මේ තරඟ බලු. ඒවට පොර කනවා. ඒවා උදුරා ගන්න හදනවා. ඒවා ලබා ගන්න ප්‍රාණඝාත කරනවා. ඒ ප්‍රියමනාපය ලබා ගන්න හොරවැර වංචා කරනවා. සුරාසූ දුරාචාර කරනවා. ඒවා ලබා ගන්න ගුරුවෙන් රවට්ටනවා. කේලෙමින් බිඳවනවා. පරුස වචන කියලා සැලබාටපත් කරනවා. බය ගන්නවා.
ප්‍රලාප කියලා මුලා කරනවා. ඒවට ලෝභකම් කරලා ඊට හංගනවා තියා ගන්නවා කාටවත් දෙන්නේ නැතුව. තරහ දැවි දැවි ඉන්නවා. ඒකට විරුද්ධ දෙයක් ආපුවා විවිධ මිත්‍යා දෘෂ්ටිත් ගත වෙනවා. මේ ආකාරයෙන් දස අකුසලයටම සම්බන්ධ වෙනවා. මොකක් නිසාද ඔය ප්‍රියමනාපේ ප්‍රශ්නේ? එන ප්‍රියමනාපේ දුක් කරදර එනවා දෙන්නේ. ඒක තියෙන ඒ අධ්‍යයය විතරක් නෙමෙයි. තව අනන්ත සංසාරේ කල්ප ගානක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් යනතාක් ඒ කාලේ වෙනකම් සතර පාය දුක් විඳවන්න හේතු වෙනවා. ප්‍රියමනාපදී. මෙන්න මේ විදිහට ප්‍රියමනාපයන්ගේ ස්වභාවය දකින්න. ඒවා තමයි වැඩි හරියක් පෙළෙන්නේ ප්‍රියමනාපය නිසා. අප්‍රියමනාපයයි පෙළෙන්නේ අධිකයි. අර තියෙන පෙළෙන ස්වභාවයක් තියෙනවා නම් ඒකේ තියෙන හැමදේකම තියෙන පෙළෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවය. ඒකට හිමි දුක්ඛ දුක්ඛේ. එන ප්‍රියමනාප දේවල් දුක්ඛ දුක්ඛේ යුක්තයි. ඒ කියන්නේ ප්‍රියමනාප දේවල් පෙළෙනවා. ප්‍රියාස්වාදය තියෙන නිසාම ඒක දාලා අහක් වෙන්නත් බෑ. ඒක මහා උගුලක් වෙනවා. මාර්යාගේ හැම වෙන්නේ එතකොට ඒකත් ඉතින් දකින්න ඕනේ. ච ඉමේ වික්කවේ බලීසා ආදි වශයෙන් ওই බලීස කියන සූත්‍රේ තියෙනවා. ච ඉමේ වික්කවේ බලීසා. මහණෙනි මේ බිලි හයක් තියෙනවා. බිලි ගන්න බිලි බාන බිලි කොකෝ. ඔය විදිහේ ඒ සූත්‍රේ පටන් ගන්න. මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන පොට්ටබ්බ මනවඩන ධර්ම කියන. මෙන්න මේවට යම් චන්දරාගයක්, කැමැත්තක්, ඉච්ඡාවක්, ආසාවක්, තණ්හාවක් ඔය ආදි වචන වල කියන්නේ ආදීස වචන. ඔය කියන හඳුනන යමක් ඇද්ද? අන්න ඒවා තමයි බිලි. ඒක ඇමිනේ නැව තමයි මනවඩන රූපේ, මනවඩන ශබ්දේ, මනවඩන ගන්ධේ, මනවඩන රසේ, මනවඩන පොට්ටබ්බේ, මනවඩන ධර්මේ. කියන යමක් ඇත්නම් ඒක අමුණුව යම. එතන මෙන්න මේ ටික දකින්න ඕනේ. ඒක දැක්කට පස්සේ හැම ගිලින එක භයානකයි. මහා භයානකයි කියලා දකින්න. බලි ගලිස කියලා කියන හැම ගිල්ලාරේ. බිලිය ගිල්ලා කියලා කියන්නේ. ඒ බලිස සූත්‍රය හොඳ ලස්සනට විග්‍රහ කරනවා. බිලිය ගිල්ලොත් උපමාවදී අදින මාළුවා බිලිය ගිල්ලොත් උට මරණීය සමාන දුකට ඒකාන්තයෙන් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ පංචකාම නැමැති මේ බිලිය ගිල්ලොත් එහෙම. ආ චන්දරාගේ බැදිලා ගිල්ලොත්. චන්දරාගේ බැඳුනහම ගිල්ලම තමයි. ඒතකොට මොකද වෙන්නේ? අර කියන්නා වූ සියලු දුක් වලට බැඳෙන්න මුල පුරනවා. අර 10ට ගෝචර වෙනවා. දැන් මේක දැක්කට පස්සේ ඒකෙදි හරි බයක් හට ගන්නවා. ආස්වාදයෙන් පස්සේ යන්න බය වෙනවා. මේ ආස්වාදය හරි භයානකයි. බය සමාන දුකක් නැහැ. ඒ දුක සමාන බයක් නැහැ. මේකත් බුද්ධ දේශනාව. දුක්ඛෝ ලෝකේ මහා බය. දුක කියන්නේ ලෝකේ මහා බය. දුකම් බයට. ඒක දකින්න ඕන. එහෙනම් මේ බය කියන්නේ මොකද්ද? බය අර්ථයෙන් දකින්න කිව්වේ. බය අර්ථයෙන් දකින්නේ ඔන්න ඔය ක්‍රියයි මනාපයි යහපතයි කියන ඒවා ආශ්‍රය කරන්න කිව්වෝ. ඒකෙන් සිද්ධ වෙන්නා වූ ඒ අධ්‍යය විදින පීඩනයයි. ඒ වගේම මේ පීඩණයෙන් යුක්තව අනිත්‍යය ඇති වෙනා දස අකුසලයට යොමු වෙන හැටි. දස ඒවා රකින්න කරන්න ගිහිල්ලා ඔක්කොම දස හොයා ගන්න ගිහිල්ලා දස අකුසලයට ගෝචර වෙන හැටි. ඒ හේතු වලින් හතර පහ දුකට බොහෝ කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳින්න හේතු වෙන කර්මයක් රැස් වෙන හැටි. මේක දැක්කහම ඒ ආස්වාද මාත්‍රියට මහා බයක් ඇති වෙනවා. ඒවට වෙන්නලා තියෙන විවිධ උපමා.
මත්පැන් බොණ්ඩ නැත්නම් සා බොණ්ඩ කැමති කෙනෙක් පියමනාප කෙනෙකුට සා බඳුනක් තියෙනවා. ඒක සුවඳයි මිහිරි. එයා අවශ්‍ය රසය තියෙනවා. වෙරිවීමක් තියෙනවා. දැන් කියනවා ඔබ හිතවත ඕන්න බොන්න. ඔබේ බලාපොරොත්තු ඕකනේ. හැබැයි සා බඳුන වස දාලා තියෙනවා. විවොත් මරණීය සමාන දුකක් ඇති වෙනවා. කැමති නම් බොන්න කියන. දැන් මේ ටික අරන් බොන්න ගියොත් මොකද වෙන්නේ? එයා දන්නවා ඒකාන්තයෙන් මරණයටපත් වෙනවා, මරණීය සමාන දුකටපත් වෙනවා. බොන්න හැදුවත් බොන්නේ නැහැ. හේතුව දැන් රාබඳුන නෙමෙයි වසබඳුන. දැන් කතාවට ඉන්නේ රාබඳුන කියන්නේ. වස මුල් වෙලාම කතා කරනවා මොකද? වසවල තියෙන මේ ආදීන වේ. බොහෝම තදින් වැටහිලා තියෙන හින්දා. අර රාවල තියෙන රසයේ නැන්න වෙරිවීම ඊට වඩා බොහෝම පොඩ්ඩක් වඩටපත් වෙනවා. ඒ වස දැක්කේ නැත්නම් රාවලට පළවෙනි දර එනවා. වෙරිවීමට පළවෙනි දර එනවා. මෙන්න මේ වගේ ආදීනව දැක්කේ නැත්නම් ආස්වාදයට පළවෙනි දර එනවා. ලෝක සත්‍ය ආදීනව මෙනෙහි කරන්නේ ආස්වාදයේ පිළිබඳව නිතර මෙනෙහි කරනවා. අන්න ඒක තමයි ආස්වාදයේ මෙනෙහි කරපුවාම ඇති වෙන වෙනස. ඒ ආස්වාදයේ මෙනෙහි කරන්න ගියොත් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඉෂ්ඨ වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වභාව ඇති ක්ලේශ කාම සහිත වූ සිත් අලවන අන්නේ ස්වභාව තිබෙන්නා වූ යම්කිසි ආකාරයක චක්කු විඤ්ඤය රූප නැන ඇහෙන් දකින්නා වූ දැනගන්න රූප ඇද්ද කනට ගෝචරින ශබ්ද ඇද්ද නාසයට ගෝචරින ගන්ධ දිවට ගෝචරින රස ඒ වගේම කයට ගෝචරින පොට්ටබ්බ එතන මේ කියන්නා වූ ඒවා මනට ගෝචරින ධර්ම මෙන්න මේවා පිළිබඳව යම්කිසි චන්දරාගයක් ඉච්ඡාවක් බැඳුනොත් තණ්හාවක් ඔය වචන වල කියන්නේ මේ විදියයි අන්නේතොර කියනවා විලිය ගිල්ලා ඒක හැම මොකද්ද අර කියන්නා වූ ප්‍රියමනාපය ඒක චන්දරාගිය ඉච්ඡාව තණ්හාව ආදී වශයෙන් කිව්වේ ඒකේ ඇමිලිච්ච හැම මෙන්න මේ தත්යෙන් ගත්තොත් මොකද වෙන්නේ යාට ඒකාන්තයෙන් ජරා මරණයටපත් වෙන ජාතිය හට ගැනීමට හේතුකාරක ලැබෙනවා දැන් එයා දැනගන්නවා පරිත්‍යාසම්පන්න වෙයි චන්දරාගිය හටගත්තොත් චන්දරාගිය තමයි උපාදානයේ උපාදානපත්තියෙන් භව වෙනවා භවපත්තියෙන් ජාති වෙනවා ජාතිපත්තියෙන් ජරා මරණ ශෝක පරිදේව දුක දෝමන පායස ඔක්කොම හට ගැනීමට හේතු වෙනවා මෙන්න මේක දැක්කට පස්සේ හරියට පරිත්‍යාසම්පන්නව අර ප්‍රියමනාපයන්ගේ ආදීනව දැක්කහම ඒ ඇසුරු කරන්න බය වෙනවා එතකොට එයා පිළිබඳව නිර්වේදයටපත් වෙනවා නිබ්බින්දිත්වා විරජ්‍යති විරජ්‍යත්වා විමුච්ඡති විමුච්ඡිත්වා විමුච්ඡිත්මීති පජානාති ආදි වශයෙන් විමුක්තස්මීති පජානාති ඒ කියන්නේ අර නිර්වේදයට හේවත් නොබැඳීමට තර වචන කලකිරීමට කියලා පොත්වල විග්‍රහ කරා කලකිරෙන්නේ නොවැළේ නොවැළෙන්නේ මිදේ මිදුනේ මිදුනේ වී දැනගනී කිය නොවැළෙන්නේ නොබිදේ නොවැළෙන්නේ නොබැඳී නොබැඳෙන්නේ මිදේ මිදුනේ මිදුනේ වී දැනගනී අන්න නිවන් අවබෝධ කරගන්න හැටි නොවැළෙන්න ඕනේ එතකොට තමයි මේ නොබැඳෙන්නේ ඇලුනොත් බැඳෙනවා තණ්හා වුනොත් උපාදාන වෙනවා ඇලුනොත් බැඳෙනවා ඒකයි වෙන්නේ එතකොට නොබැඳෙන්නේ මිදේ නැන්න ඇලෙනවා නැන්න නොබැඳුනොත් මිදෙනවා බැඳුනොත් භව වෙනවා භව වුනොත් ජාති වෙනවා නොබැඳුනොත් භව නිරෝධ වෙනවා එතකොට ජාති නිරෝධ වෙනවා ඒ තමයි නිවන ඉතින් අන්නේ ආකාරයෙන් දකින්න ඕනේ ඒක වෙනස එතන ඒකද කියනවා යම් කිසි විදිහක මේ දුක්ඛම් බයට එන කියලා බයාර්ථයෙන් දුක දකින්න කිව්වෝකයි ඒකෙන් දකින්න දුක මොකද්ද බයාර්ථයෙන් දකින්න ඉතලා දැක්කේ දුක්ඛ දුක්ඛේ
දැන් බයාර්ථයෙන් දකින්න එක දෙයක්. මොකද දකින්නේ? ওই ටික කර ගැනීමට අපි විවිධ අපුඤ්ඤාවි සංඛාර කරනවා. අපුඤ්ඤාවි සංඛාරිය කරන දස අකුසලයේ අපුඤ්ඤාවි සංඛාරය. ඔය ආස්වාද ලබා ගැනීමට ඒකට බහින. ඒකාන්තයෙන් සතර පාදු කර හේතු වෙනවට බහින. එහෙම නැත්නම් කාලේ කාදමන සසරේ ආස්වාදයන් හොයලා සතපතා යන සුගති පැත්තට යන. අර වසවර්ති මාර්ගයේ පැත්ත වාගේ. ඒ පැත්ත හොඳයි කිය. හැබැයි ලෝකේ පස්සේම ගියොත් එහෙම අවිද්‍යාවෙන් මුලා වෙලා ඒත් යන්නේ අර අවිද්‍යාන්තකාරයේ පැත්ත. සුගතිය වුණාට නිවන් පැත්තට යොමු වෙන්නේ නැහැ. ඒතර මොකද්ද වෙන්නේ? ඒකට කියනවා ඒකට අවශ්‍ය කරන්නා වූ දේ රැස් කරන්න හිතන කියන කරන වැඩ පිළිලක් තියෙනවා. ප්‍රියමනාපයක් ඇත්නම් ප්‍රියමනාපේ ලබා ගන්න කොච්චර වෙහෙසෙනවද මහන්සි වෙනවද? ඒ තමයි සංඛාර. යමක් ගොඩ නැගීමට යම් තාක් උත්සාහ වීර්ය කරනවාද ඒ ඔක්කොම සංඛාර දුක්ඛ. එහෙනම් දුක්ඛම් බයට්ටේන කියන බයාර්ථයෙන් දකින්නේ සංඛාර දුක්ඛේ. දුක්ඛ දුක්ඛේ දැක්කා. දුක්ඛ ලක්ෂණේ සංඛාර දුක්ඛ දැක්කා. අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ දුක්ඛේ දැක්කා. ඒක දකින්න හැටි. සංඛාර දුක්ඛයක් තියෙනකොට ඒක තමයි සංඛාර දුක්ඛ හැමතැනම තියෙනවා. මොකද අනිත්‍ය ලක්ෂණය වාගේම දුක්ඛ ලක්ෂණයත් ඒ හැමතැනක වට කරගෙන අරගෙන තියෙන්නේ. සෑම වස්තුවක සියල්ලටමයි. ඔයක තමයි ගැඹුරු හරිය. ඔයිට වඩා ගැඹුරු හරියක් තියෙනවා අනාත්ත දුක්ඛේ. අබ්බේ ධම්ම අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය කියලා එතනක් තියෙනවා. දුකෙන් දුකේ නොබැදෙනවා කියලා එක. අනාත්ත දැක්කා. අනාත්ත දකින්න එක විග්‍රහ කරගන්න සෑහෙන විග්‍රහයක් කරගන්න ඕනේ අනාත්ත මොකද්ද කියලා. අනාත්ත කියන අනාත්ම කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ අද. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලාමයි කියලා පුරුදු වෙලා තියෙන්නේ. බුදුදහමේ අනාත්ත කියන්නේ ඒක. අනාත්ම කිව්වේ වෛදික බමුණා. වෛදික කියන්නේ වේදයේ පරිහරණය කරපු බමුණු. අනාත්ත කියන එකට ඒගොල්ලෝ අනාත්ම කිව්වා. හැබැයි අනාත්ම කියන එකේ අර්ථයයි අනාත්ත කියලා අපි ආර්ය විනී අර්ථයයි කියලා ගත්තාම අහසට පොළොව වගේ. ලොකු වෙනසක් තියෙනවා. ආර්ය විනී අනාත්ත එකක්. වෛදික බමුණන් කියන අනාත්ම තව එකක්. අනාත්ත තෝරා ගන්න ඉතිලා ඔක තෝරා ගන්නත් ඕන. ආර්ය විනී අර්ථ එකක්. එතකොට වෛදික බමුණන්ගේ ආත්ම එක. ඒකත් අහසට පොළොව. කොහොමද ගලපන්න බෑ ඉතින්. එන අත්ත අනාත්ත දෙක තෝරා ගන්න ඕනේ. ආත්ම අනාත්ම දෙක වෙනම දැනගන්න ඕනේ. ඔය ටික දැනගන්න එක අපිට ඔය අනාත්ත දකින්න බෑ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දකින්න ඕනේ. ඒ කාටද පිටලා තියෙන්නේ? අනාත්ම දැක්ක. අනාත්ම කියන අයටයි ආත්ම කියන අයටයි. වෛදික බමුණන් කියපු ආත්මය අනාත්මයි දෙක දැක්ක මේ පිටවු අයට සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි හිර වෙන තරම් හිර වෙලා තියෙන ගලව ගන්න බෑ. ගැලවෙන්නේ අනන් සංසාරේ ගියා. ඒක ඉන්නකම් ගලවන්න බෑ. ඒක වෙනම දැක ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද? ආත්ම දෘෂ්ටිය කියන්නේ. ඉතින් විසරිද සක්කාය දිට්ඨිය කියනවා. ඔය මොනවා කිව්වත් තේරුණාද කියන එකයි ප්‍රශ්නේ. සක්කාය දිට්ඨිය වැටහුණාද කියන එක. ඒ සක්කාය දිට්ඨිය වටහා ගන්න නැතුව ආත්ම දෘෂ්ටිය වටහා ගන්න නැතුව අනාත්ම දෘෂ්ටිය කියන එක වටහා ගන්න නැතුව අත්තානත්ත වටවෙන් කරලා හොයාගන්න බෑ. ඔය දෙක පටලවාගෙන තියෙන බොහෝ දුරට.
බුදුරජාණන් වහන්සේ ගන්න එපා කියව වචනම අරගෙන එපා කියන්නේ තවත් අනාත්මයි කියලා ලැජ්ජ නැතුව කට ඇරලා කියවන. අනාත්ම කියන වචනෙට පාලි වචන කියවන ඊට වඩා හොඳයි. දැන් මොකක්ද මේ කිව්වේ කියලා බලන්න ඕනේ. ඒක බලන්න ඕනේ වෛදික බමුණන්ගේ මේ ඒගොල්ලෝ අසුරු කරපු පැත්තේ තියෙන අදහස අරගෙන. ඒගොල්ලෝ ආත්ම කිව්වේ මොකටද බලන්න ඕනේ. අපි අත්ත කිව්වේ ඒක නෙමෙයි ඒගොල්ලෝ ආත්ම කිව්වේ. ඒ ආත්මේ නෑ කිව්ව එකට ඒගොල්ලෝ අනාත්ම කිව්වා. එහෙනම් මේ වෛදික බමුණන් කියපු ආත්මය මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයා ඉන්න ඕනේ. ඔගේ පොඩ්ඩක් තියෙනවා මොකේද මේ අර මේ භගවත් ගීතාවලිය මුලට එම්බා ආත්මය කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක, කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නාසේ තොප කයක් හැර කයක් තනන්නේ. දැන් මේ මහා භූත සංකල්පයක් ඔය කියන්නේ. සත්‍ය එකක් නෙමෙයි. අභූතයක්. බොරුවක්. දෘෂ්ටියේ පෙන්නලා ඉඳන් කරන බොරු කතාවක් දැනගත් එකක් නෙමෙයි බොරු සංකල්පයක්. ඒක ආපු හැටි බලන්න ඕනේ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සබ්බාසව සූත්‍රයේ පෙන්නලා තියෙනවා. ඔය ආත්මය කියන වචනෙට ඒගොල්ලෝ ගත්ත අදහස. ඒ කියන්නේ වෛදික බමුණන්ගේ අදහස ආපු හැටි. යෝ මේ අයං අත්තා වදෝ වේදීති. යෝ తත්‍ර తත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකං පටිසංවේදෙන්ති ආදි වශයෙන් විග්‍රහයක් තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? මේ මමම කතා කිරීම, සුවදික් දුක් විඳීම්, කුසල අකුසල විපාක විඳීම් කෙරෙයිද? ඒ මම නිච්චයි, දුවයි, සස්සතයි, අවිපරිණාම ධම්මයි. සාස්වති කියන්සේ නොවෙනස්ව සිටියේ. මෙන්න ඒගොල්ලෝ කිව්වා ආත්ම. දැන් ඉතින් ආත්ම කියලා වචنين ගත්තේ ඔන්න ඕක. වෛදික බමුණන්ගේ අදහස. කවුද මම කියලා කියන්නේ අහපුවාම මේ කතා කරන්නේ යන්නේ ඉන්නේ මේ කය හසුරුවන්නේ මේ කයි කතා කරන්නේ මේ කයි ඇහෙන් බලන්නේ කනෙන් අහන්නේ මේ නාසයෙන් අර ගඳ සුවඳ ආග්‍රහණය කරන්නේ රස විඳින්නේ ස්පර්ශ ලබන්නේ පිපාව කරන්නේ විපාක විඳින්නේ යමෙද්ද අන්‍යයා තමයි මේ නිච්චෝ කිව්වේ නිත්‍යයි කියන කතාව නෙවෙයි ඔතන කිව්වේ නිච්චෝ කිව්වේ පෙලෙනවා පෙලෙන්නේ නැහැ කියන එක. යා පෙලන්න බෑ. අර කඩුවකින් තොප කැපිය නොහැක ගින්නකින් තොප දැවිය නොහැක කිව්වේ කපන්න බෑ නම් දවන්න බෑ නම් පෙලෙන්නේ. අන්‍යයා තමයි ඔය කිව්වේ. ඒ මම කියන එක නා නිච්චෝ දුව කියලා කිව්වේ කොල්ලන්න බෑ එහෙම වෙනස් වෙන කෙනෙක් නෙමෙයි මම කියන එක වෙනස් කරන්න බෑ බෙල්ල කැපුවත් වෙනස් කරන්න බෑ ඒගොල්ලන්ගේ නියම මම යනවා බෑ ඊට තව එකක් හදා ගන්න ඒක තමයි ක්‍රමය එතකොට නිච්චෝ දුව සාස්වතෝ සාස්වතයි කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ සදාකාලිකයි ඔය ගත්ත අදහස අවිපරිණාම ධම්ම විකෘතිය කරා විනාශය කරා පරිණාමය වෙන්නේ. විපරිණාම කියලා කියන්නේ නිකම්ම පෙරලෙනවා කියන එක නෙමෙයි. විනාශයට පරිවර්තනය වෙන්නේ. විපරිණාම කියන කාර්යය ඒකයි. ඒතකොට ඒ වගේම ඉරිකුලක්සේ ඒගොල්ලෝ හිතා ඉන්නේ මේ ගල් මහ ගල් මේක පර්වත කියන ඒවා. ඉරහඳ කියන ඒවා. සදාතනික වස්තු කියන. ඒ දෘෂ්ටියේ පිළිලා කියනවා ඒ ඉරහඳ වාගේ. ඉරිකුලක් වාගේ. සාස්වත වස්තු වාගේ සදාහටම පිහිටනවා. විනාශ වෙන්නේ නැතුව කියන. මේම දෘෂ්ටිගතයක් හදා ගන්න. හදාගෙන මේ දෘෂ්ටිගතය ඇති කරගත්තා.
එයාට තවත් කාරණා පහක් හට ගන්නවා. ඒ දෘෂ්ටිගත වෙච්ච අදහසින්ම ඒ කියන දෘෂ්ටි. දැන් මොකක් ගැනද හටගන්නේ? සක්කාය පිළිබඳ දෘෂ්ටි. ඒගොල්ලෝකට සක්කාය දිට්ඨිය කිව්වේ නැහැ. මේ ආර්ය විනය නැත්නම් මේ ශාසනය තුල බෞද්ධ දර්ශනය තුල කිව්වේ ඔකට සක්කාය දිට්ඨිය කියලා. ඒගොල්ලෝගේ සත්‍යය කියලා හොයාගන්න. ඒක දෘෂ්ටියක් කියලා පිළිගන්නේ නැහැ. හරි තරහා එහෙම කියනවා. මොකද්ද සක්කාය කිව්වේ? මේ සක්කාය කියන්නේ මොකද්ද කියලා අහපුවාම මූල වේදාල සූත්‍රයේ විසාකා උපාසිකා මේ විසාක සිටුවරයට ධම්මදින්නා තෙරණාංශී කියන බුදුරයන් වහන්සේ සක්කාය විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? විසාක තථාගතයන් වහන්සේ පංච උපාදානස්කන්ධයට සක්කාය කියනවා කියලාට දේශනා කළා. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධ. ඒකට සක්කාය කියන්නේ. පංචස්කන්ධයේ කාය. සත් කියන්නේ ඇලෙනවට. සත්වය කියන්නේ ඇලුම් කරන්න. මේ කායයන්ට ඇලී සිටින්නේ මොනවද? යම් චන්දරාගයෙන් ඇලී හිටියද? ඉච්ඡාවකින් තණ්හාවකින් ඒ පංචස්කන්ධයට ඇලී හිටියාම කාය සත් වශයෙන් ඇලී හිටවම සත්කාය වෙනවා නැත්නම් සක්කාය වෙනවා. මේ නිසා කියන පංච උපාදානස්කන්ධයේ නමක් සක්කාය. මෙන්න මේ සක්කාය පිළිබඳ මූලාසහගත දෘෂ්ටියක් ඇති කරගත්ත බමුණන්ගේ ක්‍රියාවලියට කිව්වා සක්කාය දිට්ඨි. ආත්ම දෘෂ්ටි වලින්ම තේරෙන්නේ නැහැ ඔය විදිහට විග්‍රහ කරන්න. මේ කායෝ තුර්ණාවෙන් අල්ලාගෙන ඇලුම් කරමින් තියාගත්තාම කියන සත්කාය. ওই සත්කාය පිළිබඳව වැරදි ආකල්පයක් කරන් දෘෂ්ටියක් ඇති කරගන්න. ඒ කියන සත්කාය දෘෂ්ටි. මොකක්ද ඒ දෘෂ්ටිය? මේ සත්කාය මමෙක් විසින් මෙහෙයවන. මම හේවත් ආත්මයක් විසින් මෙහෙයවන. ආත්ම කිව්වේ මම කියලා කිව්වේ අන්න ඒක. දැන් මෙහෙම අදහසක් ගත්තා. ඒ අදහස අරගත්තාට පස්සේ විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ක්‍රමයක් නැහැ. මොකද? ඒක දන්න කෙනෙක් නැහැ. දැක්ක කෙනෙක් දන්න කෙනෙක් ඔය කියන ආත්මෙ කොහෙද තියෙන්නේ? කොහොමද හැටි? මොන පාටද? ලොකුද? පුංචිද? ඉතින් කොහෙද මේක පිටලා තියෙන්නේ? මේ එකක්වත් දන්නේ නැති දෙයක් ගැන මොනවා කියන්නද? අන්න ඒ වගේ දෙයක්. තේරුම් ගන්න බෑ. මොකද්ද මේ? හදාගත්ත සංකල්පයක් මිසක් එයින් එහා දෙයක් නැති නිසා. දැන් මේ අය අතර විවිධ සැක මතුවෙනවා. දෘෂ්ටි මතුවෙනවා. දෘෂ්ටි මතුවලා එක එක්කෙනා එක එක විදිහට කියන්න පටන් ගන්නවා. වෙලක් අය කියනවා ඔය කියන ආත්මේ එන්නම මම කියන ආත්මේ තියෙනවා. එහෙම එකක් නැත්තේ නෑ තියෙනවා. කොහෙද මොකද කොහොමද කවුද එකක්වත් දන්නේ නැහැ එහෙම කියන්නේ. තියෙනවා කියලා දෘෂ්ටිගත වෙනවා. සක්කාය පිළිබඳ වැරදි දෘෂ්ටිය. එන්න සක්කාය දිට්ඨිය. තව පිළිසක් කියනවා. කොහොම එකක් නැහැ. එන කවුද තියෙනවා කියන්නේ. එක පිළිසක් කියනවා තියෙනවා. සමහරලාට තියෙනවා කියන කට්ටිය බොහෝ කොට සාස්වත දෘෂ්ටි. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ දිවස් පහළ වෙලා බලපුවාම අතීතයේ හිටියා වගේ දකින්නවා. මම මීට ඉස්සෙල්ලාත් මේක හිටියානේ. ඊටත් ඉස්සෙල්ලා ඊට තව කයක හිටියානේ. ඒක ඉඳලා මේකට ආවනේ. ඒක ඉඳලා මෙහාට ආවේ. කොහොම දකින්න පුළුවන්. දකින්නකොට කියනවා මේ මම හේවත් ආත්මේ තියෙනවා. යනිගමනයකට බයි. අර ඉස්සෙල්ලා කිව්ව හදාගත්ත සංකල්පික ආත්මයක් වෙයි කියන්නේ. තෝරගන්න බැහැ. එහෙම දිවසක් මොකුත් නැති භෞතිකවාදී වෙන්නේ අදහස් තියෙන කට්ටියක් ඉන්නවා. ඔය බොරු කතා එහෙම ආත්මයක් නැහැ. ආත්මේ තියෙන කට්ටිය කියනවා මේකෙන් පීපව් කරනවා. පීපව් විදින්න මේ යන්නේ මේ ආත්මෙමයි.
මේක ගිහිලා කයක් හදාගෙන පිම්පව් විදිනවා. ඉතින් ඔය ආදී වශයෙන් විග්‍රහ කරනවා. එහෙම එකක් නැහැ. තව කට්ටියක් කියන. මේ පස්ජාල කිදිසුලන් කියන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරකින් හැදිලා තියෙන. මේකයි පණ ගන්නවා. ඒක හේතුවේ. ඒකේ ජීවත් වෙලා ඔක්කොම කර කර ඉන්නවා. කනවා බොනවා යනවා එනවා කතා කරනවා. ඉතින් ඔක්කොම කරනවා. පිම්පව් කියලා එකක් නැහැ. මොකද ඒවා පළ දෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්. කෙරුවට මරණින් ඔක්කොම ඉවරයි. ඔයා ඉතින් පළ දෙන්නේ කවුරුවත් ආත්මයක් නැහැ. ඒක දින අනාත්ම. ආත්මයක් නැත කිව්ව ඔන්නෝකයි. මෙන්න මේක තමයි ඊයි කිව්වේ ආත්ම නැත කියන අර්ථයෙන් කිව්ව ඔන්නෝකට. දැන් ආර්ය අනාත්ම කියන්නේ ඒක. අනත්. ඒ අනත්ත කියන අද සිංහලෙන් කියනකොට සිංහල කියන සංස්කෘතේ දානවා අනාත්ම කියලා. අනාත්ම කිව්වේ ඔය කියන જાතිය ආත්මයක් නැහැ කියන එක. එහෙනම් ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටිය. ඒතර වෛදික බමුණන් අනාත්ම කිව්වේ උච්ඡේද දෘෂ්ටිය. ආත්ම කිව්වේ සාස්ත්‍ර දෘෂ්ටිය. ඒ වගේම ආත්මය තියෙනවා කිව්වේ අන්ත මුලාව දෘෂ්ටිය. ඒ දෘෂ්ටියේ ඉඳලා දැන් ඔය දෘෂ්ටි දෙකකට බැස්සා. එතකොට අති මේ අත්තාති නැති මේ අත්තාති මේව ආත්මයක් තියෙනවා කියලා එක්කෙනෙක් කියනවනේ එහෙම ආත්මයක් නැහැ කියලා තව කට්ටියක් කියනවා. අත්තනාව අත්තානං සංජාමීති. ඒ තව වචනයක්. තුන්වෙනි දෘෂ්ටිය. ආත්මයේ විසින්ම ආත්මය හැඳිනගන්නේ. එහෙනම් මම හැඳිනගන්නේ. ඔය ආත්මය කියන එක ගැන කියනවා. මේකත් ආත්මයක්. මේක ආත්මය තියෙනවා. ආත්මය තමයි මේ හඳුනන්නේ. මතුවඩත් මේ ආත්ම වෙනසෙන්නේ නැහැ මරණය කියලා හඳුනාගත්තා කියලා. ඒක අර්ථයක් දෙන්න. ඉන සදාතනික වූ වෙනස් වෙන්නේ නැති නිච්චෝ දුෝ සත්‍යතෝ අවිපරිණාම ධම්මෝ ආදි වශයෙන් කිව්වේ. එහෙම එකක් තියෙනවා. ඒක මේ කය ඇතුලේ කයෙත් තියෙනවා. තියෙන තැන කියන්න බෑ. දන්නේ හැටි කොහොමද ඒවා කියන්නේ. ওই විදිහට කියන නිගමනයක් කරනවා. ඒ තව දෘෂ්ටියක්. අත්තාව අනත්තාන සංජාමීති තව එකක්. ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා එහෙම කතා කරන එකක් තියෙනවා ඔක්කොම තියෙනවා. ඒ මෙතන තියෙනවා. හැබැයි මරණයෙන් පස්සේ ඒක ඉවරයි. ඉංගිහාට යන්නේ. අන්න තව එකක්. ඒකච්ච සාස්ත්‍රවාදී කියලාත් ඔකට කියනවා. කොටසක් ඉස්තිර සදා දිනනවා. ඊට පස්සේ නෑ. ඊට පස්සේ උච්චේ. තව දෘෂ්ටියක් ඒ ගන්න. අනත්තාව අත්තාන සංජාමීති. තව කට්ටියක් කියනවා. මෙතන ආත්මයක් නැහැ. හැබැයි මරණයෙන් පස්සේ ආත්මය ඉතිරයි. ඒ ආත්මයක් තියෙනවා මරණයෙන් පස්සේ. ඒ තව අදහසක්. දැන් ඔය කියන අදහස් පහයි අර ඉස්සෙල්ලා කිව්ව නිච්චෝ දුෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ ආදි වශයෙන් කිව්ව කතා කරන යන්නේන කෑම කන වටවිට බලන හොයන ඔක්කොම කරන පිම්පව් කරන විදින ආත්මයක් තියෙනවා කියලා ගත් එක තමයි 6 වෙනි දෘෂ්ටිය. ඔය කියන දෘෂ්ටි 6කින් යුක්ත වෙලා. ඔන්න ඔය දෘෂ්ටියට කියනවා අර වෛදික බමුණන්ගේ සක්කාය දිට්ඨිය. ඒ බමුණන් මේ සක්කාය පිළිබඳ ඇති කරගත්ත දෘෂ්ටිය. දැන් මේ දෘෂ්ටිය තියෙන තාක්කල් ඒක ඇත්තක් නොවන නිසා උම්ම මේක ගැන දන්නේ නැහැ. එකිනෙකා වාද කරගන්න දන්නේ කවුද? ඔබ දන්නවද? මොකද්ද ඔබ දන්නේ එක කියපන්. කිව්වට පස්සේ අනික ඒකට විරුද්ධ දෙයක් කියනවා. ඒක එහෙම වෙන්න බෑ කියනවා. ඉතින් එහෙනම් දන්නේ එකක් කියපන්කෝ. එහෙනම් පුළුවන් නම් මගේ වාදෙ බිඳපන්ගේ තව වාද ඉදිරිපත් කරනවා. ඇත්තක් එක්කෙනෙක්වත් දකින්න නැතුව මේ විවිධ වාද කරනවා. වාද කර එක එකනා විසින් එක එක පරදවන්න කටයුතු කර තර්ක වාද කර ඉන්නවා. බමුණන්ගේ ක්‍රමවේදී ඔන්න ඕකයි. ඒ සක්කාය දිට්ඨිය කියන එකේ හැටි.
මෙන්න මේකෙදි කාංකා විතිකිච්ඡා කියලා. කාරණා 16ක් හැදෙනවා. ඔය සක්කාය දිට්ඨියත් එක්කලා විතිකිච්ඡා හැදෙනවා. දැන් සක්කාය දිට්ඨිය තව ක්‍රම වලින් විග්‍රහ කරන්න පුළුවන්. ඒක ක්‍රමයක්. දැන් ඊළඟ විතිකිච්ඡා හැදෙන ක්‍රමයක් තියෙනවා. කාංකා විතිකිච්ඡා. දෙකක්. දැන් කාංකා කියන්නේ විතිකිච්ඡා කියන්නේ දෙකටම කියන්නේ සැකේ තමයි කියන්නේ. ඔය පොතවල විග්‍රහ කරන්නේ එහෙමයි. දැන් මෙතන කියන්නේ කාංකා කියන වචනේ පිටින් එක්තරා ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. විසඳ ගන්න බෑ. අවශ්‍යදී. විසඳ ගන්න ක්‍රමයක් නෑ. බොරුවක් විසඳන්නේ කොහොමද? බොරුවක පිළිලා බොරුව හොයගුවට හම්බෙන්නේ නෑ. ඒක වෙන්නේ නැති දෙයක්. ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒතර හැමතැනම ප්‍රශ්නාර්ථයක්. විතිකිච්ඡා කියන්නේ සැලෙනවා. ප්‍රകൃතියක ඉන්න බෑ. හැම වෙලෙම මානසික විකෘති. කෝකද ඇත්ත? මේක වෙන්න පුළුවන්ද? මේ විදිහට එනවා අදහස්. එහෙම ඇති වුණා. අතීතයේ පිළිබඳ සැක පහක් ඇති වෙනවා. අනාගතයේ පිළිබඳ සැක පහක් ඇති වෙනවා. වර්තමානයේ පිළිබඳව සැක හයක් ඇති වෙනවා. ඒ බබුලන්ට ඇති වෙච්ච සැක 6ක්. සැක 16ක්. ඔය විදිහේ. ඒක ප්‍රඥාවක් කියනවා. මම නැත්නම් ඔය කියන ආත්මය කියන එක. අතීත කාලයේ උයේන්ද? අතීත කාලයේ තිබුණාද? මේක ප්‍රඥාවක්. මම අතීත කාලයේ උයේන්ද? මම අතීත කාලේ නුවේද? අනික. ඇයි මේ දකින්න බැරි පාටක් තියනවද? හැඩක් තියනවද? ගති ලක්ෂණයක් තියනවද? මොකද්ද මේ කියලා හොයන්න බැරි එකක් දෘෂ්ටියක් මතු කරගෙන. ওই දෘෂ්ටිය ඉඳලා හිටන් ඉතින් හොයනවා එක එක ඒවා. ඇත්තටම මං අතීත කාලේ හිටියද ඔය කියන ආත්මෙ හිටියද? දැන් නොහිටියද? කවරේක හිටියද? කෙසේ හිටියද? දැන් ওই ප්‍රශ්නේ එනවා. ඒකෙන්නේ. කවරෙක් කොහිට කවරෙක් වූයේ? ඒක නිටේ කියලා කවරෙක් කියලා හිටියද? ඊට පස්සේ කවරෙක් වුණාද? මේ එකක්වත් හොයාගන්න බෑ, තෝරා බේර ගන්න බෑ. සැකසහගත විදිකිච්ඡාවකින් පෙළෙනවා. අතීතයේ පිළිබඳ. දැන් මේක හොදට තෝරා ගන්න ඕනේ වැදගත් දෙයක්. මේ මොන මමද මේ කිව්වේ නැත්නම් මොන ආත්මයේ කිව්වේ ඔය උන් හදාගත්ත අර සංකල්පිත මුලාව. ඒක තමයි අර සදා නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ ආදි වශයෙන් කිව්වේ වෙනස් නිච්චයි පිළෙන්නේ නැහැ. ඒක ඉච්චිරයි. ඒක වගේම සාස්වත හදාතනිකයි. ඒ වගේම යම් කිසි විකෘතියක් කරා පරිණාම වෙන්නේ නැහැ. මේකේ ස්වභාවය මේකයි කියන්නේ. ඉතින් අන්නේ જાති ආත්මයක් ගැන තමයි මේ මුලාවෙන් හදාගෙන ඉඳලා මේ හොයන්නේ. ඉතින් අතීතයේ කොහොම හිටියද? කවුරු වෙලා හිටියද නැද්ද? කවුරු වෙලා හිටියද? කෙසේ වෙලා හිටියද? කවුරෙක් වෙලා ඉඳලා කවුරෙක් වුණාද? මේ ආදි වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා. ඒතර ඊළඟට අනාගත කාලය ගැන ප්‍රශ්න පහක් ඇති වෙනවා. අනාගත කාලේ ওই ඒ මම ඉන්නවද? වෙයිද? අනාගතයේදී. නොවේයිද? තවත් ප්‍රශ්න දෙකක්. කවරෙක් වෙයිද? කෙසේ වෙයිද? කවරෙක් හදිට කවරෙක් වෙයිද? තවත් ප්‍රශ්න පහක් එනවා. දැන් මේක වැදගත් දෙයක් තියෙනවා. විතර හොයාගන්න තව ඉදිරියට මේක මේ ප්‍රශ්නේ කියලා ඉවරයි එක කියන්නේ. ඊළඟ මේ කාලය ගැන මේ දැන් තියෙන මේ ශරීරය ගැන මේ දැන් මේ පණ ඇතුළේ ඉන්න මේ වර්තමානය ගැන මේ කාලේ මම වෙයිද? එහෙනම් මම කියලා එක දැන් ඉන්නවද? දැන් හරි ප්‍රශ්නයක්. ඔක හොඳට තෝරා ගන්න ඕනේ. මම නැද්ද? එහෙනම් ආත්මේ නැද්ද දැන්? දැන් ආත්මේ ඉන්නවද? දැන් ආත්මේ නැද්ද? ඒතර අහන් ඒ දකින්නවා ඒ විදිහට. ඒතර මේ මම නැත්නම් ඒ ආත්මේ කවරෙක් වෙයිද? කෙසේ වෙයිද? ඒතර තියෙන ප්‍රශ්න.
කොහෙන් ආවෙන්ද? කොයි යන්නේ? ඔන්නේ ප්‍රශ්න හයක් ඔතනත් මතුවේ. දැන් මේ මම කියන එකනා ගැන හරියට තෝරාගත්තේ නැත්නම් දැන් මම ඉන්නවද නැද්ද කියලා මොකද නැති ඉන්නවනේ. ඔය අදහස ඉන්න පුළුවන්. කවරෙක් වෙන්න මිනිසෙක් කෙසේ වෙන්න. ඉතින් කළුයි පහතයි සුදුයි එක එක පාටෙන් කියන මේ අහගන්නේ. නෝ ඔය જાතිය ප්‍රශ්න නෙමෙයි මේ අහලා තියෙන්නේ. එහෙම අහුවා නම් දිවසක් තියෙන කෙනාට උත්තර දෙනවා. අතීතයේ මම හිටියාද? ඔව් හිටියානේ මතකයි. නැද්ද? නැත්තේ නෑ හිටියා. ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න. කවරෙක් වීම? ඊටවෙ කවුරු හිටියේ දෙවියෙක් කියලා හිටියා, මිනිසෙක් කියලා හිටියා, සතෙක් කියලා හිටියා ඒකත් මතකයි. මෙහෙම වෙලා හිටියේ. එහෙමත් උත්තරයක් දෙන්න පුළුවන්. කෙසේ වී? ඉතින් ආකාරය ඔක්කොම කියන්නත් පුළුවන්. කවරෙක් වශයෙන් කවරෙක් වීම? ඊට ඉස්සෙල්ලා යම් කිසි මිනිසෙක් කියලා හිටියා, ඊට පස්සේ දැන් සතෙක් කියලා හිටියා, ඊට පස්සේ මෙහෙම තත්ත්වයටපත් වුණා. ඒක එහෙමයි වුණේ කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඒ පිළිතුරු එකක්වත් නෙමෙයි මේ වෛදික වහුන බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්න ඇති කරේ. ඔය ටික නෙමෙයි එහෙව්වේ. අර කියන නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ ආදි වශයෙන් කියුවේ කරා. යාමේ ඉන්නවද නැද්ද ආදි වශයෙන් ඔක්කොම ප්‍රශ්න දැන් මේකට. මොකද හේතුව? ඔය මම කියන සංඥාව අත්හැරෙන්නේ නැහැ අත්බෑවක් ගානේ ඒ හැඟීම එනවා. දිවසක් ඇතුව දිවසින් යොමු කරලා බලපුවාම ඒ හැඟීමෙන් ආපු හැටි පේනවා. ඒකට රැවටෙනවා. ඔය මම කියලා එක්කනේ තමයි මේ සැරිසරන්නේ කියලා. එයා වෙනස් කරන්න බෑ. කලන්න බෙදින්න බෑ. ඒතකොට එයා ඒකාන්තයේ සදාතනිකයි. අවිපරිණාමයි. ඔය ආදි වශයෙන් නිගමනය කරනවා. වැරදි ආකල්පයකින් අදහසක් කරන් නිගමනය කරපු නිසා ඉන්න තැනක් විස්තරයක් මොකුත් කරන්න බෑ කියන්න බෑ. දැන් මේ විදිහට පෙන්වා දුන්නාට පස්සේ ඔය මම කියන එකනාගේ ස්වභාවය පෙන්වන්න බුදුරජාණන් වහන්සේ උපාදානස්කන්ධ පහකට මේ මම කියන එකනා බෙදලා පෙන්නනවා. මම කියලා හඳුන්වන්නේ මේක ඇත්නම් අත්ත කියලා මම කියලා අත්ත කිව්වේ ආලිය මම කියන එකට එහෙනම් මම කියන වචනේවත් භාවිත කරලා තියෙනවා. ඉතින් අත්ත මම යන දෙකකින් කිව්ව යමක් ඇත්නම් ඒ මේ පංච උපාදානස්කන්ධයයි කියලා. ඔය පංච උපාදානස්කන්ධයේ කොටස් රූප උපාදානස්කන්ධය කියලා කොටසක් බෙදුවා. වේදනා උපාදානස්කන්ධයක තව එකක් බෙදුවා. සංඥා උපාදානස්කන්ධයක තව එකක් බෙදුවා. සංකාර උපාදානස්කන්ධය තව එකක් බෙදුවා. විඥාන උපාදානස්කන්ධය තව එකක් බෙදුවා. එහෙම බෙදලා හිටා පෙන්නවා. දැන් ඉතින් ওই පහෙන් එහා තවත් මොකද්ද බලන්න බෙදන්න තියෙන්නේ? දැන් අර නිත්‍ය වූ, දුව වූ, සස්සත වූ, අවිපරිණාම වූ මම කොහෙද ඉන්නේ? දැන් ওই ප්‍රශ්නේ දැම්මහම ප්‍රශ්නේ විසඳාගත්තේ නැහැ. ඒකෙන් හදාගත්තා තව දෘෂ්ටි 20ක්. විවිධ සක්කාය දිට්ඨිය කියලා ඒකට කිව්වා ඊට පස්සේ. සක්කාය දිට්ඨිය එකක් 6 මදි වට 20ක් හදාගන්න. ඔය ටික දැක්කා. කියන්න පටන් ගත්තේ මොනවද? එක 20ක් කියනවා හරි හරි. ඕකෙන් ඔය රූපේටයි මම කියන්නේ. එන ආත්මය කියන්නේ. තාර දෘෂ්ටි ඒකට දැම්මා. ඉතින් අර වගුණම තර්කවාද කරන රූපේ කැඩෙනවා නේද? ඒක මිදිලා යනවා. ඔය කියන ආත්මය කැඩෙන විදිහ එකක් නෙවෙයි. ඒතර වෙන එකක් කියනවා. ඔය රූපේ වාගේම රූපවත්. ඕක නෙමෙයි තමයි. ආත්මේ රූපවත්. එහෙම කියන. ඒතර එහෙනම් ඒ ආත්මේ රූපපත්‍රේ කොහොමද විස්තර අහපුවාම කියන්න දන්නේ කොහොමද ඒක හැදුනේ? ඒ ඇයි එහෙම හිටියේ? ආදි වශයෙන් විස්තර කියනවා. ඒතර කියනවා නෑ නෑ. ওই රූපේ තියෙන ආත්මය ඇතුළේ. ආත්මේ ලොකුයි උඹා. තව කට්ටිය කියනවා නෑ ආත්මේ පුංචි. ඒ රූපේ ඇතුළේ උතන හරි ආත්මේ තියෙන්නේ. එකක්වත් නිගමනයක් නෑ. ඔක්කොම සැකසහිත වූ දෘෂ්ටිගත කතා මිසක් එකකවත් යථාර්ථයක් නෑ. මෙන්න මෙහෙම කොටස් හතරක් රූපේ මුල් කරගෙන හටගන්න. ඒක තව කට්ටිය කියන නෑ ඒක පේන එකක් නෙවෙයි. ඒක තමයි වේදනාව කියන්නේ. මේ වේදනාව යන යමක් ඇද්ද? අන්න ඒක තමයි ආත්මය කියන්නේ මම කියන්නේ. තව කට්ටිය කියන ඒකට නෙවෙයි කියන්නේ.
ආත්ම වේදනාව වාගේ තමයි ආත්ම වේදනාවේ ආකාරය. තව කට්ටියක් කියනවා නෑ ඒ වේදනාව කියන එක ඇතුලේ ආත්මය තියෙන්නේ. තව පිටසක් කියනවා ආත්මය ඇතුලේ වේදනාව තියෙන්නේ. එතරම් හතරක් කියව. ওই දෙකම නෙමෙයි ආත්මය කියන්නේ සංඥාවලට. තව කට්ටියක් කියනවා. තව පිටසක් කියනවා ආත්මය කියන්නේ මේ සංඥාව නෙමෙයි සංඥාව වාගේම ආකාරයට පිළිලා තියෙන ආත්මය. සංඥාවේ ආකාරයට ආත්මය පිළිලා තියෙනවා. තව පිටසක් කියනවා සංඥාව ඇතුලේ ආත්මය තියෙනවා. තව පිටසක් කියනවා සංඥාව තියෙන්නේ ආත්මය ඇතුලේ. ආත්මය ලොකුයි. ආත්මය ඇතුලේ සංඥාව තියෙනවා. ඔය තුනම නෙවෙයි. සංඛාර කියන යමක් නැත්නම් ඒකටයි ආත්මය කියන්නේ. තව කට්ටියක් කියන. සංඛාර වල ස්වභාවයෙන් පේන්නේ ආත්මය. තව කට්ටියක් කියන. සංඛාර තියෙන්නේ ආත්මය ඇතුලේ. ආත්මය හුඟක් ලොකුයි පේනුනේ නැතුවට. තව කට්ටියක් කියන. ආත්මය හුඟක් පුංචි. ඔය සංඛාර ඇතුලේ තියෙන්නේ. තව පිරිසක් කියන. එතන දෘෂ්ටි හතරක් හටගත්තා. ඔය එකක්වත් නෙමෙයි ආත්මය කියන්නේ. ආත්මය කියන්නේ විඥානයද. ඒ විඥානය කිව්වේ. තාම කියන්නේ නෑ විඥානය ආත්මය කරන්න බෑ. විඥාන වාගේ ආත්මය. විඥානය ඇතුලේ ආත්මය තියෙන්නේ. ආත්මය ඇතුලේ විඥානය තියෙන්නේ. ආත්මය ලොකුයි උනා. ඔය ආකාරයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට දෘෂ්ටි හතර ගන්න. හතරක් පහ 20ක් හතර හිටන් 20 එතකොට 20 දිවිද සක්කාය දිට්ඨිය කියලා එකට. දැන් මේකේ ඉන්න තාක්කල් අර කිව්ව 16 ආකාර සැකේ අයින් කරන්න බෑ. ඉතින් මේ බමුණු ළඟ තිබෙන ওই ටික තමයි සක්කාය දිට්ඨි විදිකිච්ඡා කියන්නේ. උන් ඒ නිසා මොකද කරන්නේ ওই ටික ගැන හොයන්න. ওই ටිකේ ඇත්ත ඔය අතරේ කොතන හරි ඇති. ඔය කියන්නා වූ සාස්වතික වූ නිත්‍ය වූ දුව වූ සාස්වත වූ අවිපරිණාම ධර්ම වූ ආත්මය. හොයාගන්න දන්නේ කවුද? ඔය ප්‍රඥා තමයි ඒගොල්ලන්ට ආවේ. ඊ ආත්මය දන්න කෙනෙක් හොයාගත්ත කෙනෙක් ඉන්නවනේ ඉදිරිපත් වෙන්නේ. එයාගේ පිළිවෙත අපිත් දරන. ඒ ප්‍රතිපත්ති අපිත් පුරන. මෙහෙම ගියා බුදුන් කියන්නේ කවුද? ඔන්නෝක දන්න කෙනා තමයි කියන්නේ නිගමනය කරගත්තා. නිගමනය කියන්නේ විවිධ වෘත සමාදන් ඉඳ පටන් ගත්තා. එක එකනා කියන්නේ වහන්න විශ්වාස කරන්න පටන් ගත්තා. අන්න එක එක ශාස්ත්‍රවරු හොයා ගියා. මෙන්න මේ නිසා වෘත පරාමර්ශනයත් එක්කලා අන්නේ ශාස්ත්‍රුන් පස්සේ යාමුත් හැදිලා ඔන්න ඔය ටික සකස් වෙලා ඉන්න පෘථජ්ජනෙක් වුණා. පෘථජ්ජනයාගේ ලක්ෂණ ටික ඔය තියෙන්නේ. පෘථජ්ජන අපි කියන අයත් ඕකේ ඉන්නවා දන්නේ නැහැ එකයි ප්‍රශ්න. සමහර අය කියනවනේ. ඉතින් ওই ටිකේ තමයි ඉන්න ඕනේ එහෙනම්. පෘථජ්ජන. මෙන්න මේ ටික ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. දැන් මේ තේරුවේ වෛදික බමුණන්ගේ ආත්මය සහ අනාත්මය. දැන් අපි ඒක ආත්ම අනාත්ම කියලා ගාවාගෙන තියෙන්නේ. අත්තානාත්ම දෙක. දැන් ඔය අනුසාරයෙන් අපිට හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔය අත්තානාත්ම හොයා ගැනීමට අවශ්‍ය කරන්නා වූ ක්‍රම දෙකක්. බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් ඒ ටික දැක ගන්න ඕනේ. ඒතොර තමයි උඩිය හරියට වැටහිලා ඉන්නේ. දැන් අන්ත දෙකක එකකට සදාතනිකව ඇත. අනික එහෙම නැත. අර ඔක්කොම ගත දෘෂ්ටි ටික අන්ත දෙකට වැටෙනවා. ඇත නැත කියන දෙක. ඔය ආත්මය ඇත ආත්මය නැත. ওই දෙකේ තමයි ඉන්නේ. සාසර දෘෂ්ටි උත්තේ දෘෂ්ටි කිව්ව ඔය දෙකට. ඒ අර වෛදික බවුණා හිරමු තැන්. ඔය ගති ලක්ෂණ තමයි දෘෂ්ටිගත වෙලා හිටියේ. දැන් අපිත් දකින්න ඕනේ. නෑ අපිත් මම කියනවා අත්ත කියනවා. ඊයත් මම කිව්වා අත්ත කිව්වා. මම කියනවා ඉතින් අපි කියන්නේ. අහන් කියන එක හරි මොනවා හරි ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා. ඊයත් අත්ත කියන වචනේ භාවිත කළා ඒක. ආත්ම කියලා ඒගොල්ලෝ කියනවා. ඒ අපිත් ඒතර අපි ආත්ම කියන්නේ මොකේද? අත්ත කිව්වේ මොකේද? අත්ත භාව කියලා අපිත් කියනවා.
ඒකත් වෙනව තෝරා ගන්න. ඒක තමයි යථාර්ථයේ තේරෙන්නේ. ඒක බලා ගන්න ඔය ඉස්සෙල්ලා අර කිවිච්ච මුලා වෙච්ච බොරුවේ හැටි වටහා ගන්න. ඔය මම කියපු ආත්ම කියලා එක හඳුන්වපු යමක් ඇත්ත. ඒකේ යථා ස්වභාවය මොකක්ද? ඒ රැවටින මොකේකටද? මෙන්න මේ කාරණේ විග්‍රහ කර ගන්න ඕන. රැවටිච්ච ආකාරය හොයාගන්න ඕන අවශ්‍ය වෙන ක්‍රමයි. කුබකට මේ විදිහට මේ රැවටු. ඕක දැනගැනීමට බුදුරජාණන් වහන්සේ අපිට දෙන විභජ්‍යවාදී කියන ක්‍රමවේදය. බෞද්ධයන්ට දීලා තියෙනවා විභජ්‍යවාදී. බෙදලා බලන්න. බෙදලා බලන ක්‍රමයක් දුන්නා ඔක තියෙන දැන් ඔක්කොම හොයාගත්ත හැකි. ස්වභාවය හොයාගන්න පුළුවන්. එකින් එක බලන ක්‍රම. ඒවන් උපසංහාරදී කියලා පෙන්වන්නේ තවත් ක්‍රමවේදයක්. උපමාවක් පෙන්නලා උපමාව සංසන්දනය කරලා ඒ අනුසාරයෙන් බලා ගන්න ක්‍රමය. විග්‍රහ කරලා පෙන්නන. දැන් උපමාවක් අරගෙන බෙදලා බලන හැටි විවිධ ක්‍රමවලින් ඒ කාලේ ගත්තා. ගහක් අරගන්න. කොළ වෙන් කරනවා. දළු වෙන් කරනවා. පොතු වෙන් කරනවා. අතු වෙන් කරනවා. කඳ වෙන් කරනවා. මුල් වෙන් කරනවා. ඒව ක්‍රමයක් තියෙනවා. දැන් අපි තේවා එකක් අරගෙන බලන ගහක් වරගත්තු. අර ගන්න පොල් ගහ. අර මම කිව්වා වගේ පොල් ගහ ගන්න. ආත්මය කියලා මම කියලා කිව්වා වගේ අර ගහක් දැක්කම මොන ගහද? පොල් ගහ. දැන් මොකද කරන්නේ? අතු ටික ගැලෙව්වා. විසිකලා පැත්තකට. ඒවා අතු. ගොබේ ගැලෙව්වා විසිකලා පැත්තකට. බැටි ගැලෙව්වා විසිකලා පැත්තකට. කුරුඹා ගැලෙව්වා විසිකලා පැත්තකට. පොල් ටික ගැලෙව්වා විසිකලා පැත්තකට. පොතු ටික ගැලෙව්වා විසිකලා පැත්තකට. කඳ ගැලෙව්වා විසිකලා පැත්තකට. මුල් ටික ගැලෙව්වා විසිකලා පැත්තකට. පොල් ගහ විසිකලේ නෑ තාම. දැන් හොයන්නේ පොල් ගහට මොකද උනේ? විසිකරන්න. අතු විසිකලා නිසා පොල් ගහ විසිකලේ නෑ. ගොබේ විසිකලා නිසා පොල් ගහ විසිකලේ නෑ. පොතු විසිකලා නිසා පොල් ගහ විසිකලේ නෑ. හනසු විසිකලා, කුරුඹා බැටි විසිකලා, කුරුඹා විසිකලා, පොල් විසිකලා, ඒ ඔක්කොම විසිකලා. පොල් ගහ විසිකලේ නෑ. කඳත් විසිකලා පොල් ගහ විසිකලේ නෑ. මුළුත් විසිකලා පොල් ගහ විසිකලේ නෑ. පොල් ගහ කොහොමද විසිකරන්නේ? ඕ. ඇයිචෙලා තිබුණාද? කොච්චර කාලෙද තිබුණා? ගහේ වයස අවුරුදු කීයද? එතකන් තිබිච්ච පොල් ගහනේ වෙච්ච දෙයක් නැති වුණා. දැන් පොල් ගහ විසිකරන්න වෙන්නේ ගියේ කොහාලද? අන්න එක ගිය දිහා හොයාගත්තා නම් කොහාටද ගියේ කියලා ආත්ම ගියේ දින හොයාගත්තා. කොහේ ඉඳලාද පොල් ගහ හිටින් ඩාවි ගියා හොයාගත්තා නම් ආත්ම කොහේ ඉඳලාද ඩාවි කියලා හොයාගත්තා. කොතනද තිබුණේ කියලා බැලුවා නම් පොල් ගහ තිබිච්ච දෙන වල ගහ මෙතනින් හොයාගත්තා. ඇයි තිබිච්ච දෙ? එහෙනම් මොකද්ද මේ කිව්වේ? මේකේ යම්කිසි කෑලි කෑලි එකතු කරලා යමක් හැදුනහම ඒ පොදිය එකට හඳුන්වන්න ගත්ත සංඥා නාමය මාත්‍රයක් විතරයි. ඇයි නාම මාත්‍රයක් කිව්වේ? ඔය ගහේ කොළත් හැලෙනවා. ගොබ මෝරනවා. ගෙඩි මෝරනවා. කඳ මෝරනවා. මුල් මෝරනවා වීදිනවා. එක ආකාරයේ එකක්වත් එක මොහොතක තියෙනද මොහොතක් ගන්න ඔය හැම කොටසක්ම වෙනස් ආකාර ගන්න. ඒ හැම ආකාරයකම එකතු කරලා පොදියට කිව්ව පොල් ගහ. වෙනස් වෙන ආකාරයේදී කිව්ව පොල් ගහ. එහෙනම් ඉස්සෙල්ලා තිබිච්ච පොල් ගහට කිව්වේ එදාට ඒ වෙලෙදි තිබිච්ච වෙනස් වෙවි යනකොට ඒ අවස්ථාව සම්මත කරගත්ත වෙලාවේ තිබිච්ච අර අතු, කොළ, ගෙඩි, මල්, කඳ, මුල් ඔක්කොගෙම හැදිච්ච ඒ පොදියට. ඊට පස්සේ මොහොතක් ගන්න වෙනස් වෙනකොට පොල් ගහ කියන එකත් වෙනස් වෙවි යන එකක් විතර ඒ සංඥා මාත්‍රේ ඒකාකාරව තියෙන එකකට කියන එකක් නෙමෙයි. අන්න ඒක තමයි ඒක ස්වභාවය. දැන් තව උපමාව කරගත්තාම හුඟක් ලේසි මේක තෝරා ගන්න. ෆුඩ් බයිසිකලය කියන එක කවුරුත් දන්න එක.
දැන් ඔය ෆුඩ් බයිසිකලයක් ගියේ. දැන් ඔකට පේනද මේ බයිසිකලේ? අරින උසලත් පේනනවා. මොකද්ද මේක අහපුවාම මේක ෆුඩ් බයිසිකලයක් නේ කියලා කවුරුත් කියනවා. හොඳයි ඉන්නකො එහෙනම් බලා ඉන්නකො කියලා. මේක මොකද්ද? හැන්ඩල් එක. ගැලෙව්වා විසිකලා පැත්තක. මේක මොකද්ද? සීට් එක. ගැලෙව්වා විසිකලා පැත්තක. මේක මොකද්ද? මඩ් ගාඩ් එක. ගැලෙව්වා විසිකලා පැත්තක. එතකොට මේක මොකද්ද? රෝදි. ගැලෙව්වා විසිකලා පැත්තක. මේක ඉස්සරහා රෝදි. ඒකත් ගැලෙව්වා විසිකලා පැත්තක. එතකොට මේක මොකද්ද? පැටර්ලද? පාගන එක. ඒකත් ගැලෙව්වා පැත්තකට දැම්මා. මේක මොකද්ද? චේන් එක. ඒකත් ගැලෙව්වා පැත්තකට දැම්මා. මේක මොකද්ද? ලොකු දැති රෝදි, පොඩි දැති රෝදි තිබිච්ච ඔක්කොම ගැලෙව්වා පැත්තකට විසිකලා. ඇනමුරිච්ච තිබුණා ඒවත් පැත්තකට විසිකලා ඔක්කොම නේ. බයිසිකලේ විසිකලේ නෑ. කොහොමද බයිසිකල්? ඒ මෙච්චරලා කීකී අතර බයිසිකලයක් තියෙනවා කී. දැන් කෑලි විසිකලා මිසක් බයිසිකලේ නම ඇති එකක්වත් විසිකලේ නෑ. දැන් බලන්න බයිසිකලේ විසිකලා. තියෙන්නේ. දැන් එන කොයි බයිසිකලේ වෙච්ච දේ මොකක්ද? කොහෙට ගියේ? දැන් පැහැදිලිව පේනවා. කොහාටවත් කොහෙන්වත් ආපු එකක්වත්. කොහාටවත් යන්නේ එකක්වත්. කොහෙවත් තියෙන එකක්වත් නෙමෙයි මේ බයිසිකලේ එකේ. අර කැලි ටික ඔක්කොම එකතු වෙලා යමක් ගොඩ නැගුණා. ඒක හඳුන්වන්න ගත්ත සංඥා නාම මාත්‍රයක් විතරයි. මෙන්න මේ වගේ. රූප උපාදානස්කන්ධයයි. වේදනා උපාදානස්කන්ධයයි. සංඥා උපාදානස්කන්ධයයි. සංකාර උපාදානස්කන්ධයයි. විඥාන උපාදානස්කන්ධයන් පහ වෙන් කළා මම කියලා එකක් වෙන් කරන්න ඉතුරුනේ නෑ එතකොට. ආත්මය කියලා එකක් වෙන් කරලා අහ කරන්න ඉතුරුනේ නෑ. එහෙනම් මොකද්ද කිව්වේ? අනිතොර දැනගන්නවා මම කිව්වේ ආත්මය කිව්වේ ඔය කිව්වේ සංඥා මාත්‍රයක් යමක් හඳුනන්න කියන සංඥා මාත්‍රයක් මිසක්. එතන තිබිච්ච එකක්වත් කොහෙන්වත් ආපු එකක්වත් කොහාටවත් යන්නේ එකක්වත් නෙවෙයි. ඒකේ ඒ මොකද ක්‍රියාවලියට ඒ ක්‍රියාපොදිය හඳුන්වන්න හදාගත නාම මාත්‍රයක් විතරයි. ඔන්නෝක තෝරා ගන්න බැරුව තමයි ඔය ක්‍රියාපොදිය වල අතදී මම කිව්ව ආත්මය කියන එකක් තියෙනවා සදාතනිකයි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් නිච්චයි සත්‍යයි මේ ආදී වශයෙන් ඔය කිව්වේ අවිපරිණාම ධර්මයි ඔක්කොම කියන්නේ මුලාව. දැන් එක ප්‍රඥාව විසඳගත්තා. මම කියන මුලාව තේරුම් ගත්තට පස්සේ ওই જાතියේ මම හොයනවා නම් කොහේ හරි මොනතරම් මුලාවක්ද කියලා පේනවා. අතීතයේ ওই જાතියේ මම හොයනවා නම් මොන මුලාවක්ද? මතු අනාගතයේ ওই જાතියේ මම හොයනවා නම් කොහේ හිටින්නද මොන මුලාවක්ද? දැන් ওই જાතියේ මම හොයනවා නම් කවුරු කොහේ හිටින්නද මොන මුලාවක්ද හොයන්නේ? මෙන්න මේකේ මේ බුදුදහම තුළ යථාර්ථයේ මේ විභජ්‍යවාදී තුලින් දැක්කාට පස්සේ දැන් කොහොර කාය දෘෂ්ටිය ලැබිලා ගියා. මෙන්න මේකේ කියන සක්කාය දිට්ඨිය ඉවරයි. දැන් ඉතින් ඉස්සර මම හිටියද කොයි සැකේ දිනවද? මම කියන දෘෂ්ටිය කැවිලා ගියට ඉස්සර කොයිද දැන් කොයිද මතු කොයිද? මොන විදියටද කියලා අහුවට මොන විදියක් එකෙක් කොයිද? කවුරු වාගේ එහෙම එකක් කොයිද? ඔක්කොම මුලා සහගත සැක විසක්. සැක කරන්න කිසිම හරයක් ඇති දෙයක් දැක්කේ නැහැ. සම්බන්ධයක් තිබුණේ නැහැ. සැකත් ඉවරයි දෘෂ්ටිත් ඉවරයි. නමුත් ඒක ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඉස්සරේ ඉඳන් තිබුණ ක්‍රමයක් මොකුත්ම නැද්ද? ඔය ස්කන්ධ පහ කියන්නේ මොකක්ද? දැන් අන්නේ විග්‍රහ වෙලා එනවා ඉතින්. මේ ස්කන්ධ පහේ සම්පීඩනයක් නිසා නාම ධර්ම සහ රූප ධර්මයන්ගේ සම්බන්ධයක් ආවා. විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා විපාක ස්කන්ධයක් මේ තියෙන්නේ. ඒ විපාක ස්කන්ධය කියන්නේ ගිය හැරේ තිබිච්ච එකක් නෙමෙයි. මීට පෙර අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියන හේතු පහක් මුල් කරගෙන උපනිශ්‍රේ වෙලා. ඒ පෙර භවයේ වේදී හේතු ටික ඇවිල්ලා. හේතු උපනිශ්‍රේලා ඵලයක් හදාගත්ත විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා වර්තමාන ඵලය. දැන් මේ වර්තමාන ඵලයේ තුල ඉඳගෙන අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියන හේතු පහ ගොඩ නැගුවොත් අනාගතයේ විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා ඵලයක් හැදෙනවා. ওই චක්‍රය අනාදීය පටන්ගෙන දිගට ඔය ක්‍රමයට එනවා.
අතීතයේදී හටගෙන තිබිච්ච විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ටික තමයි අර රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන ක්‍රම පහකට සම්බන්ධයක් ඇති කරගන්න. අන්න ඒකෙදි අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියන මෙන්න මේ හේතු පහ ගොඩ නැගිලා මේ ශරීරයේ මේ දැක්ක තියෙන මේ ශරීරයේ නැති විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන මේ ස්කන්ධ පහ හදන්න විපාක ස්කන්ධය හදන්න හේතුව. ඒක තමයි දැන් තියෙන්නේ. දැන් ඔය ටික කරොත් එහෙම වතු හට ගන්නත් හේතු වෙනවා වතු විපාක ස්කන්ධය. අතීතයේ තිබිච්ච විපාක ස්කන්ධය මුල් කරගෙන අර හේතුඵල බොදියට එදා ඒක හඳුන්වන්න මම කිව්වා. ආත්මික නැත්නම් අත්ත කිව්වා. දැන් ඒක නොවන ඒකෙන් හටගත් හේතුවෙන් හටගත් ඵලය වන මේක හඳුන්වන්නත් අත්ත කිව්වා මෙතන. ඒ මෙතන ටික. මතුවට හටගත්තොත් ඒ හටගත් එක හඳුන්වන්නලා තියන්නේ මම කියලා අත්ත කියලා තමයි. ඒ මෙතනින් එතෙන්ට ගිය එකක් නෙවෙයි. එතන කියන එකට කියනවා. මෙන්න මේ ටික දැනගත්තාට පස්සේ එහෙනම් අපි කියන්නේ මේ සංඥා මාත්‍රයකට අත්ත කියනවා මම කියනවා මිසක් අර කියනවා දෘෂ්ටිගත වෙච්ච මමෙක් නැත්නම් කොහොම සක්කාය දිට්ඨිය. එහෙනම් මේ සත්‍ය ධර්මයේ හරියට මාර්ගයේ පෙන්වා දුන්නා මේක විසඳලා දුන්නේ කවුද? යම් උත්මේක මේක විසඳලා දුන්නාද? ඒ බුදුන් කෙරෙහි මොන සැකයක්ද? උන්වහන්සේ දුන්නේ යම් කිසි ආකාරයක ධර්මයක් ඇත්නම් ඒ ධර්ම මාර්ගය තුලින් තමයි මේක මේ විසඳගත්. පටිච්ච සමුප්පාදිතා ධර්ම නිරෝධ ධර්මයේ තුලින් යථාර්ථය දැක්කාට පස්සේ මොන විදිහකින් එතකොට මේ ධර්මයේ ගැන මොන සැකයක්ද? එමග අනුගමනය කරලා හිටන් විදීමක් තියෙනවා. ශික්ෂණ වීමක් තියෙනවා. ඒ වගේ එමග අනුගමනය කරන ශ්‍රාවකයෝ ඇත්නම් ඒගොල්ලෝ නියම ශ්‍රාවකයෝ කියන එක මොන සැකයක්ද? බුද්ධේක අංක දිත් නැහැ, ධම්මේක අංක දිත් නැහැ, සංඝේක අංක දිත්. හික්මීමට දුන්නේ යම් කිසි ප්‍රඥා මාර්ගයක් තියෙනවා. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා ඒ අනුසාරයෙන් දුක්ඛාරි සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මෙන්න මේ සිව් අරිසත් දැකලා මෙන්න මේ විදිහට මේකෙන් මිදිලා යනවා. ඒතර නිදහස් වෙලා යනවා. චන්දරාගේ නිදහස් වෙනවා. ක්‍රමී දීලා තියෙනවා. මේ ශික්ෂාව ගැන මොන සැකයක්වත් නැහැ. ඒතර මෙන්න මේ ඉදප්පච්චේදා පටිච්ච සමුප්පාදේක අංක දිගේ මේ පටිච්ච සමුප්පාද වල කිසිම සැකයක් නැහැ. ප්‍රශ්නාර්ථයක් මොකුත් නැහැ. න්‍යායානුකූලව විසඳලා තියෙනවා. අට දැනම සැක ඉවරයි. එන සක්කාය දිට්ඨිත් නැහැ, විදිකිච්ඡාත් නැහැ. දැන් බුදු පියාණන් වහන්සේ අහනවා. දැන් ඔය කියන කාරණා ටික ඔය ධර්මයේ තෝරාගත්තී. ඔය න්‍යාය ධර්මයේ තෝරාගත්තී. මා කෙරෙහි විශ්වාසය තියලාද නැත්නම් ධර්මයේ සත්‍යය කියලා වැටහිලාද? ඔය කිව්ව ධර්මයේ සත්‍යය කියලා වැටහුණා. ඔබ වහන්සේගේ විශ්වාසය පිළිගත්තා නෙමෙයි කියලා විසුණුනාතේලා උත්තර දෙන්න. මා කෙරෙහිවත් විශ්වාසයක් තියන්නේ නැතුව ධර්මයේ කෙරෙහි විශ්වාසයද යමක් දැනගත්තා නම් තව මොන සාස්ත්‍රවලේ කෙරෙහි විශ්වාසයද හේතුවක්ද තියෙන්නේ මේගොල්ලන්? ඔය දන්නේ සාස්ත්‍රවල සරලා. කියා දුන්න මම වහරනවත් යන්නේ නැත්නම් මගින්වත් ගන්නෙ නැත්නම් මං කිව්ව නිසා ඉතින් මේක ගත්තා කියලා. වැටහි ධර්මයේ වැටහි නිසා ගත්තා කියනවනේ. අන්නේ සාස්ත්‍ර සරණ කොහෙද තියෙන්නේ? මොන සාස්ත්‍ර සරණක්ද? මොන බුදු සමාදානයක්ද? ප්‍රඥාව යථාර්ථය තෝරාගත්තා කියනවා. මෙන්න වෙදෙන්ට ආවම කියනවා සක්කාය දිට්ඨිත් නැහැ, විදිකිච්ඡාත් නැහැ, සීලබ්බත පරාමාස නැහැ, සංයෝජන තුන සහමුලි විදුණාට පස්සේ මේ ප්‍රඥාවෙන් යථාර්ථය දැනගෙන සංයෝජන විදුපිය කියලා කියනවා සෝතාපන්නයි. එහෙනම් සෝතාපන්න බුද්ධියට සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස නැහැ කියෝන්න ඕකයි. ඔය ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් මෙන්න මේක දැක්කට පස්සේ අනත්ත කියන්නේ මොකද්ද? අද්දුවක්. ඉස්තිර එකක් නැහැ. අසාර නේද අද්දුවක් අනියත. අසස්සත අසාර. අද්දුවයි අනියතයි අසස්සතයි. ඒ ඔක්කොම බලපුවාම එහෙම එකක් තුල තිබෙන්නා වූ යම් කිසි ආකාරයක මොනවා හෝ ප්‍රියයි මනාපයි හොඳයි කියලා ගත්තා. මොනවා අල්ලන්නේ? මොහොතක්වත් එක ආකාරන පැවති ගෙවිලා වෙනසිට යන කිසි දෙයක් ඉතුරු නොකර හිස් සතිය විනා ඒ ගෙවිලා යන මොකුත් ඉතුරු නොකර එහෙම එකක් අල්ලන්නේ නැතුව අල්ලන්නේ මොනවද? මම කිව්වට මම වෙයිද මගේ කිව්වට මගේ වෙයිද? ඒවා මාත්‍ර කතාවට මාත්‍රේ කියනවා මිස වෙන ගන්න දෙයක් නැහැ කියලා දැනගත්තාම අන්නේ තින්නේ මොකද වෙන්නේ? අල්ලන්න දෙයක් නැහැ. හරින් ශූන්‍යයි කියලා දකින්න. හරින් ශූන්‍ය බව දැනගත්තාම
ඔතන මොකද්ද වෙන්නේ? අල්ලන්න හදන එක විපරිණාමයටපත් වෙනවා. විනාශය කරා පරිණාම වෙලා යනවා. නවත්තන්න බෑ. ඒ වල්ලට ගිය කෙනාට අනේ විනාශ වෙනවා කියලා දුක් වෙනවා විපරිණාම දුක්ඛේ. එන අනත්ත දැක්කහම දකින්න දුක්ඛේ විපරිණාම දුක්ඛේ. අනිත්‍ය දැක්කහම දුක්ඛේ දැක්කහම මේ සංඛාර දුක්ඛේ අනත්ත දැක්කහම විපරිණාම දුක්ඛේ. ඔන්න තුන් ආකාර දුකකින් දුක්ඛාර සත්‍ය දකින්න ඔය තුنين දැක්කට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් යම් චන්දරාගයක් ඇද්ද බැඳීමක් ඇද්ද ඒකෙන්මයි මේක හටගන්න මුල වෙනා කියන එක දැක්කහම දුක්ඛ සමුදය දකින්න. ඒ චන්දරාගය අත්හැරලා දැම්මම නිරෝධ වෙලා කියනවා මේ දුක හටගන්න මුල ඉවරයි. ආයි දුක හටගන්න තියෙන මේ මුල ඉවර නම් ආයි හටගන්න ක්‍රමයක් නැහැ කියලා දුක්ඛ නිරෝධය දකින්න. ඔය ටික දකින්නා වුණ ඕනක් ඇද්ද? ඕක කියනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය යම් තැනක ඇද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්මා දිට්ඨිය මුල් කරගෙන හටගන්නේ. අනික ඔක්කොම ඒ කාන්තේම හට ගන්නවා සම්මා දිට්ඨිය තිබුණා. එහෙනම් මොකද වෙන්නේ? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගානි පටිපදා ඥාන, අයං උච්චති විගේ සම්මා දිට්ඨිය කිව්ව. ප්‍රධාන සම්මා දිට්ඨිය ඔය ටික ගන්නකොටම ඇයිදි. සම්මා දිට්ඨිය ආවනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙතන. අමුතිය වඩන්න දෙයක් නැහැ වැඩෙනවා. සම්මා දිට්ඨිය විතර වඩන්න ඕනේ. අනික ඔක්කොම වැඩිලා එන ප්‍රඥාව. ඔය ටික කරගත්තොත් සම්මා ඥාන සම්මා විමුක්ති කියන අවසාන ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒකට අමුතිය කරන්න දෙයක් නැහැ. ඔය ටික කරගත්තොත් නිවන් දකින්න කොහොමද? ඒ කාල ගැඹුරු විස්තරයක් එක්තරා මට්ටමක කෙටියෙන් විග්‍රහ කරනවා.